අද අපි සාකච්ඡාව පටන් ගන්න ඉස්සෙල්ලා මම මූලික කරුණු කීපයක් ගැන සඳහන් කරනවා. මොකද අපිට තරමක් වැඩි අවධානයක් යොමු කරන්න වෙනවා බාසල් 3 නියාමන රෙගුලාසි සම්බන්ධයෙන්. මොකද මේ කොවිඩ් අර්බුදයත් එක්ක මේ රෙගුලාසි වල යම්කිසි වෙනස් කිරීමක් මහ බැංකුව විසින් සිද්ධ කරා. ඒ කියන්නේ කොවිඩ් අර්බුදය තුල බැංකුව විශේෂ අපහසුතාවකට මුහුණ පෑවා. මේ අපහසුතාවය යම්කිසි දුරකට මගහරවන්න ඕන හින්දා මහ බැංකුව ඒ ගැන කල්පනා කරලා මේ නියාමන රෙගුලාසි යම්කිසි ලිහිල් කිරීමක් සිද්ධ කළා. ඒ ලිහිල් කිරීම මොකක්ද කියන එක තමයි අපි දැන් අද මුලින්ම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මොකද ඒක ඉතා වැදගත් වෙනවා අපේ ප්‍රායෝගික කටයුතු බැංකු කටයුතු වලට. ඒ නිසා තමයි මම අදහස් කරේ ඒ සම්බන්ධ යම්කිසි විස්තරයක් ඉදිරිපත් කරන්න මේ වෙලාවේ. ඊට පස්සේ අපි ඒක අරගෙන ඊට පස්සේ අපි නැවතත් අර ප්‍රශ්න සාකච්ඡා කිරීමේ තත්ත්වයට යමු. හැබැයි මේ ප්‍රශ්න සාකච්ඡා කිරීමේ තත්ත්වයට යනකොට අපි මේ කාරණාවල් ටික දැනගෙන ඉන්න ඕන. ඒ නිසා තමයි මම කල්පනා කරේ මේ විස්තර ටික මුලින්ම කියන්න. හොඳයි දැන් මම මේක ගන්නවා මේක අරගෙන හැබැයි මම ඔක්කොම ටික බලාපොරොත්තු වෙන්නේ සාකච්ඡා කරන්න. මම යනවා කෙලින්ම බාසල් 3 කියන ඒ රෙගුලාසි සම්බන්ධයෙන් තියෙන ස්ලයිඩ් එකට. දැන් මේක තමයි ප්‍රාග්ධන ප්‍රමාණතා අනුපාතය ගණනය කිරීමේ ක්‍රමය. එහෙම නැත්නම් ඒ සමීකරණය. දැන් මේ ප්‍රාග්ධන ප්‍රමාණතා අනුපාතය කියන එක තියෙනවා ස්තර 1 ප්‍රාග්ධන ප්‍රමාණතා අනුපාතය කියලා එකක් තියෙනවා. ඊළඟට තියෙනවා මුළු ප්‍රාග්ධන ප්‍රමාණතා අනුපාතය කියලා. ඇත්තටම මේ ස්තර 1 ප්‍රාග්ධන අනුපාතය ප්‍රමාණතා අනුපාතය කියන එකෙත් අපි තවදුරටත් කල්පනා කළොත් මේ ස්තර 1 කියන එකත් අපි කොටස් වලට බෙදනවා. හිමිකම් කොටස් කියන්නේ හිමිකම් කොටස් සහිත ස්තර 1 ප්‍රාග්ධන ඒ වගේම එමෙනි තත්ත්වයට අදාළ නොවන ස්තර 1 ප්‍රාග්ධනය කියලා ප්‍රාග්ධන ස්තර 1 ප්‍රාග්ධනයේ කොටස් දෙකක් තියෙනවා. ඒ වගේම මෙන්න මේක තමයි වැදගත්ම දේ අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. දැන් මේ ස්තර 1 සාමාන්‍ය කොටස් ප්‍රාග්ධන අනුපාතය එහෙම නැත්නම් ස්තර 1 ප්‍රාග්ධන අනුපාතය කියන එක ඇත්තටම මේ 107ක් කියලා මෙතන දාලා තියෙන්නේ. ප්‍රාග්ධන සංරක්ෂණ ස්වාරක්ෂකය ඇතුළත් කරලා. දැන් මම ඒක තමයි දැන් අද වඩාත්ම වැදගත් දෙයක් හැටියට පැහැදිලි කරන්නේ. මොකද අපි මෙච්චර කාල අපි මේ ප්‍රාග්ධන ප්‍රමාණතා අනුපාතය ගැන කතා කරන්නේ මේ ස්ට්‍රක්චර් එක ගැන දැනගෙනම හිටියේ නැහැ. දැන් අද අපි ඉගෙන ගන්න දේ තමයි ස්තර 1 සාමාන්‍ය කොටස් ප්‍රාග්ධන අනුපාතය මේක තමයි ඇත්තටම රෙගියුලේෂන් එක. ඒ කියන්නේ මේක තමයි නියාමන රෙගුලාසි. එතකොට මොකක්ද ඒකෙන් කියන්නේ? ස්තර 1 සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනය ප්‍රාග්ධන සංරක්ෂණ ස්වාරක්ෂකයත් එක්කම 107ක් තියෙනවන අඩුම ගානේ. ඊළඟට ස්තර 1 ප්‍රාග්ධන ප්‍රමාණතා අනුපාතය කියන එක ප්‍රාග්ධන සංරක්ෂණය ඇතුළත් මුළු එක. සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනය කියන එක නෙමෙයි මුළු එක. ඒක 8.5ක් තියෙනවනේ. එතකොට දැන් අපි කතා කරන්නේ අර වර්ණීය කොටස් වලින් යම්කිසි ප්‍රමාණයක් ස්පෙෂල් ඒ කියන්නේ ඉතාමත්ම විශේෂ වර්ණීය කොටස් වර්ගයක් තියෙනවා. ඒ වර්ණීය කොටස් වර්ගය අපිට පාවිච්චි කරන්න පුළුවන් ස්තර 1 ප්‍රාග්ධනයේ හැටියට. ඒ ටික පාවිච්චි කරන්න පුළුවන් තව 1.5ක් විතරයි. ඒ කියන්නේ 8.5ක් දක්වා ඒක අපිට ගෙනියන්න පුළුවන්. දැන් මෙතන තියෙන අපිට අද ඉගෙන ගන්න තියෙන දේ තමයි මේ කොටසෙන් 2.5ක් 2.5ක් තමයි ප්‍රාග්ධන සංරක්ෂණ ස්වාරක්ෂකය. 2.5ක්. එතකොට දැන් ඊළඟට තියෙන අන්තිම එක තමයි මේක තමයි මුළු ප්‍රාග්ධන ප්‍රමාණතා අනුපාතය කියන එක 12.5යි. ඒක තමයි තිබිච්ච තත්ත්වයේ යටතේ තිබිච්ච අවම ප්‍රාග්ධන ප්‍රමාණතා අනුපාත.
ඒ වගේම තව දෙයක් අපි හිතට ගන්න ඕන පද්ධතිමේ වැදගත්කමක් වශයෙන් සලකන සහිත බැංකු වලට අපි තවත් ප්‍රතිශතයක් එකතු කරා. ඒ එකතු කරපු ප්‍රතිශතයට අපි කියනවා HLA කියන්නේ high loss absorbance කියලා. ඉහළ අලාභ අවශෝෂකය. ඉහළ අලාභ අවශෝෂකය කියලා කොටසක් එකතු කරනවා මේ පද්ධතිමේ වැදගත්කමක් තියෙන බැංකු වලට. එතකොට මේ ලංකාවේ ඒ වගේ බැංකු පන්ති දෙකකට හඳුනගෙන තියෙනවා. ක්ලාසස් දෙකකට. එතකොට ඒකේ ඉහළ පන්තිය කියන්නේ ක්ලාස් 1 කියන ඒවා ඒ වගේ බැංකු දෙකක් තියෙනවා ලංකාවේ. ඒක තමයි ලංකා බැංකුව සහ සීමා සහිත කොමර්ෂල් බැංකුව. ඒතර ඔන්න ඔය දෙක තමයි ක්ලාස් 1 එකටයි තියෙන්නේ. මේ ක්ලාස් 1 එකේ ඒවා අර සාමාන්‍ය ලයිසන් 5 කියන්නේ මුළු ප්‍රාග්ධන ප්‍රමාණයට අනුපාතයට අමතරව තව 1.5ක කොටසක් එකතු කරන්න ඕන. ඊළඟට අපි ගත්තොත් අනිත් බැංකු දෙක. තව බැංකු දෙකක් තියෙනවා දෙවෙනි ක්ලාස් 2 කියලා බැංකු දෙකක්. ඒකත් පද්ධතියේ වැදගත්කමක් තියෙනවා. නමුත් ඒක ක්ලාස් 2 එකේ තියෙන්නේ. ඒ බැංකු දෙක තමයි මහජන බැංකුව සහ හැටන් නැෂනල් බැංකුව. ඒවා වෙනුවෙන් 100%ක් එකතු කරන්න ඕන. එතකොට දැන් එහෙනම් අපිට පේනවා තිබිච්ච රෙගුලාසි වලට අනුව. ඒ කියන්නේ කොවිඩ් එකට ඉස්සෙල්ලා තිබිච්ච රෙගුලාසි වලට අනුව පද්ධතිමේ වැදගත්කමක් තියෙන ක්ලාස් 1 බැංකුවක අවම ප්‍රාග්ධන ප්‍රමාණයට අනුපාතයේ 14%ක් වෙනවා. දැන් මෙතන 12.5ක් තියෙනවා සාමාන්‍ය එක. ඒකට 1.5ක් එකතු කරන්න ඕනේ ඒකට. 14ක් වෙනවා. එතකොට අනිත් ජාතිය කියන්නේ ක්ලාස් 2 බැංකුවකට 13.5ක් වෙනවා. දැන් මේ බැංකු හතර අතහැරියම තියෙන අනිත් හැම බැංකුවක්ම සම්පූර්ණ කරන්න මෙන්න මේ 12.5 කියන මුළු ප්‍රාග්ධන ප්‍රමාණයට අනුපාත අවශ්‍යතාවය තමයි සම්පූර්ණ කරන්න ඕන අනිකුත් සියලුම බැංකු ලංකාවේ තියෙන. සියලුම වාණිජ්‍ය බැංකු සහ අනිකුත් බැංකු. හොඳයි මම හිතනවා දැන් ඔබට පැහැදිලි වෙන්න ඇති කියලා ඒක මම ඕනනම් බෝඩ් එකේ මේක පොඩ්ඩක් තව විස්තර කරන්නම්. දැන් මේ ස්තර 1 සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනය කියන එක 107ක් කියලා දාලා තියෙනවා. ඒ 107 ඇවිල්ලා තියෙන්නේ සාමාන්‍ය කොටස් සහ ප්‍රාග්ධන සංරක්ෂණ ස්වාරක්ෂය කියන දෙකම ඇතුළත් කරලා. ඒ කියන්නේ ඇත්තටම කියනවා නම් උතර සාමාන්‍ය කොටස් තියෙන්නේ 4.5යි. අනිත් 2.5 තමයි ප්‍රාග්ධන සංරක්ෂණ ස්වාරක්ෂක. ඊළඟට 8.5ක් වෙන්නේ තව 1.5ක් තියෙනවා සාමාන්‍ය කොටස් නොවන ස්තරයක ප්‍රාග්ධනය කියන එක. අද tier 1 කියන එක. ඒක තව 1.5. ඒතකොට ඒකෙන් ඒකත් එකතු කරලා තමයි 8.5ක් ඇවිල්ලා තියෙන්නේ. ඊළඟට 12.5 වෙන තව 4යි තමයි ගන්න පුළුවන් අපිට මේ ස්තර 2 ප්‍රාග්ධනයට තව 4යි ගන්න පුළුවන්. ඉතින් ඒක තමයි 12.5 ඇවිල්ලා තියෙන්නේ අතන ඉඳන්. එතකොට දැන් අපි ඊළඟට කිව්වා පද්ධතිමේ වැදගත්කමක් තියෙන බැංකු වලට මීට වඩා තවත් රෙගුලාසියක් තියෙනවා. එතකොට දැන් මෙතන ඇත්තටම දැන් රෙගුලාසිමේ වශයෙන් මේ COVID-19 ප්‍රශ්නේ නිසා බැංකු වලට දීලා තියෙන සහනයක් තියෙනවා මේ සම්බන්ධයෙන්. ඒ සහනය මම පෙන්නන්නම් ඒකේ ඇත්තටම ඒකේ මට ඉංග්‍රීසි භාෂාවෙන් තියෙන රෙගියුලේෂන් එක තමයි මම ළඟ තියෙන්නේ. මම ඒක ඔයගලන්ට පෙන්නන්නම්. ඒක මෙන්න මේකයි. හොඳයි දැන් මම මේ පෙන්වන්න හදන්නේ ඒක ඇත්තටම දිනේ දාලා තියෙන 2020 මාර්තු 27. right. මම මේ ඔයගොල්ලන්ගේ අවධානය යොමු කරනවා මෙන්න මේ අංක 1 කියන එකට. මේ රෙගියුලේෂන් එකේට අපි නම් කරලා තියෙන්නේ
මාර්තු 2020 මාර්තු 27 වෙනිදා දාරන රෙගියුලේෂන් එක. ඒ රෙගියුලේෂන් එකෙන් කියන්නේ තමරණ ඒකේ හෙඩින් එක extraordinary regulatory measures taken by the Central Bank of Sri Lanka to provide flexibility to licensed banks to support business and individuals affected by the outbreak of coronavirus disease. දැන් එතනදී මෙන්න මේ කියලා තියෙන මේ අංක 1න් කියලා තියෙන එකෙන් තමයි මේ ප්‍රාග්ධන ප්‍රමාණතා අනුපාතය සම්බන්ධ ඒ සම්බන්ධ මේක පොඩ්ඩක් බලන්න ඕගොල්ලෝ මේ එක පළවෙනි අංක 1 සහ 2 කියවන්න. අංක 1 කියවන්න ඉස්සෙල්ලා. right මේකෙන් කියන්නේ අපි බලමු පළවෙනි එක permit domestic systemically important banks DSIBs and non DSIBs to draw down their capital conservation buffers by 100 basis points and 50 basis points out of the total of 250 basis points respectively. ඒ කියන්නේ මේ basis point කියන එක තමයි ඇත්තටම 100 basis points කියන එකේ තේරුම තමයි 1% කියන එක කියන්නේ ප්‍රතිශතාංක එකක්. ඒ කියන්නේ 100ට එකක්. 50 basis points කියලා කියන්නේ 0.5ක්. total එක 250යි කියලා කියන්නේ 0.25ක්. ඒතර 0.25ක් තමයි capital conservation buffer එක තියෙන්නේ. එතකොට මේ 2.5න් තමයි අපි අඩු කරන්නේ 100ක්. අපි අර මේ මොනවද පද්ධතිමය වශයෙන් වැදගත්කමක් තියෙන බැංකු වල මුළු ප්‍රාග්ධන ප්‍රමාණතා අනුපාතයෙන් 102ක් අඩු කරලා තමයි දැන් තියෙන්නේ. එතකොට දැන් අර හොඳම ඉහළ මට්ටමේ බැංකුවක් තියන්න ඕන 14%ක් නේ. නමුත් දැන් මේ තත්ත්වය අනුව 13%යි ඒගොල්ලෝ තියන්න ඕන. ඊළඟ අනිත් බැංකු තියන්න ඕන 13.5ක් නේ. ඒගොල්ලෝ තියන්න ඕන 12.5යි. එතකොට මේ ඕක තමයි තත්ත්වය. ඒ නිසා මේක තමයි අපි දැනගත යුතු අලුත්ම කාරණාව. ඒක කියන්න තමයි මට අද වැඩි ඕනකම තිබුණේ. මම දැන් ඒක බෝඩ් එකෙත් පෙන්නන්නම් කොහොමද ඒක වෙන්නේ කියලා.
right. දැන් බලන්න බෝඩ් එක. ඔන්න ඔය බෝඩ් එකේ තියෙන තත්ත්වය තමයි ඔය කොවිඩ් කතන්දරට ඉස්සෙල්ලා තිබුණ තත්ත්වය. ඒක දැන් ඔබ කවුරුත් දන්නවා සාමාන්‍ය බැංකුවක් ලංකාවේ තියෙන සාමාන්‍ය බලපත්‍රාවී බැංකුවක් 12.5ක ප්‍රාග්ධන ප්‍රමාණතා අනුපාතයක් මුළු ප්‍රාග්ධන ප්‍රමාණතා අනුපාතයක් පවත්වාගෙන යන්න ඕන. ඊළඟට යටින් තියෙනවා DSIBs ඒ කියන්නේ පද්ධතියේ වැදගත්කමක් වශයෙන් තියෙන බැංකු. ඒ බැංකු පළවෙනි පන්තියේ බැංකුවක් ඔය ගානට වඩා අමතරව 1.5ක ප්‍රාග්ධන ප්‍රමාණතා අනුපාතය තියාගන්න ඕනේ. එතකොට ඒගොල්ලන්ට තියෙන එක තමයි 14. ඒ කියන්නේ 12.5ට 1.5ක එකතු කරාම එන එක. අනිකුත් පන්ති දෙවනි පන්තියේ බැංකු දෙකක් තියෙනවා. ඒ බැංකු දෙක තියන්න ඕන ඔය කියපු ගානට වඩා 100ට 1ක් වැඩි. එතකොට දැන් මේ කියපු ක්‍රමය අනුව නියාමන රෙගුලාසිය තමයි සාමාන්‍ය මට්ටමේ බැංකුවකට මුළු ප්‍රාග්ධන ප්‍රමාණතා අනුපාතය 12.5යි පද්ධතියේ වැදගත්කමක් තියෙන බැංකු වලින් පළවෙනි පන්තියේ බැංකුවකට 14යි පද්ධතියේ වැදගත්කමක් තියෙන දෙවෙනි දෙවෙනි පන්තියේ බැංකුවකට 13.5යි. ඔක තමයි තිබිච්ච නියාමන රෙගුලාසිය. දැන් මේ 2020 මාර්තු මාස 27 වෙනිදා තිබිච්ච සර්කියුලර් එකෙන් ඒක තව ලිහිල් කරලා තියෙනවා. කොහොමද මේ ලිහිල් කිරීම කරලා තියෙන්නේ? පද්ධතියේ වැදගත්කමක් තියෙන බැංකු වලට පුළුවන් තමන්ගේ අර ප්‍රාග්ධන සංරක්ෂක ස්වාරක්ෂකයේ කියන එකෙන් 100ට එකක් අඩු කරන්න. එතකොට මුළු ප්‍රාග්ධන ප්‍රමාණතා අනුපාතය කීයට පවත්වාගෙන යන්න ඕන 13යි. පද්ධතියේ වැදගත්කමක් නැති බැංකු තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය බැංකු. ඒගොල්ලෝ පවත්වාගෙන ගිය 12.5යි. ඒගොල්ලන්ට පුළුවන් 0.5ක් අඩු කරන්න. එතකොට ඒගොල්ලන් පවත්වාගෙන යන්න ඕන ප්‍රාග්ධන ප්‍රමාණතා අනුපාතය 12යි. දැන් ඔන්න ඕක තමයි මට කියන්න ඕනකම තිබුණේ. හොඳයි මම හිතනවා ඔබට ඒක පැහැදිලි වෙන්නේ නැති කියලා. ඊළඟට මම නැවතත් කියනවා ශ්‍රී ලංකාවේ දැනට තියෙන පද්ධතිමය වැදගත්කමක් තියෙන බැංකු 4යි. ඒ බැංකු 4න් දෙකක් අපි සලකනවා පළවෙනි පන්තියේ පද්ධතිමය වැදගත්කමක් තියෙන බැංකු කියලා. ඒ දෙක නම් වශයෙන් කියනවා නම් ලංකා බැංකුව සහ සීමා සහිත වාණිජ බැංකුව. ඒ කියන්නේ කොමර්ෂල් බැංක්. ඔය දෙක තමයි පද්ධතියේ වැදගත්කමක් තියෙන පළවෙනි පන්තියේ බැංකු දෙක. ඊළඟට පද්ධතියේ වැදගත්කමක් තියෙන දෙවෙනි පන්තියේ බැංකු දෙක තමයි මහජන බැංකුව සහ හැටන් නැෂනල් බැංකුව. හොඳයි. මම හිතනවා ඒ සම්බන්ධයෙන් ඔය ප්‍රමාණවත් කියලා ඔය කාරණා ප්‍රමාණවත් කියලා අපි ඊළඟට යමු කෙලින්ම ප්‍රශ්න වලට. මොනවා හරි ඔබට ගැටලුවක් තියෙනවා නම් ඔබට කෙලින්ම chat එක හරහා අහන්න පුළුවන්. බලමු අපි. ඔව් නෑ මෙහෙමයි. මේ ඇත්තටම දැන් ඕගොල්ලෝ අහන ප්‍රශ්නේ. දැන් අපි සමහර වෙලාවට ටියුට්ස් ගොඩක් කියවනවා. නමුත් අපිට දැන් අපි සාකච්ඡා කරන ටියුට් එක කොහොමත් ඔබට ලැබිලා තියෙන එකක්. මේ පාසල් 3 එකේ එක මීට ඉස්සෙල්ලා ලැබිලා තියෙන එකක්. නමුත් මම හිතනවා මේ දැන් අපි හැමදාම පාඩමක් ගන්නකොට අපි ටියුට්ස් ගොඩක් කියවලා තියෙන නිසා මේ අද ගන්න පාඩමට අදාළ ටියුට් එක මම අද මෙතන ගන්නවා. සමහර වෙලාවට ඒක ඉස්සෙල්ලත් එවලා තියෙන්න පුළුවන්. දැන් මේ දිලිනිගේ ප්‍රශ්නයක් තියෙනවා මේ 0.5 අඩු කරනවා කියලා කියන්නේ මෙහෙමයි. දැන් මම මේ පැහැදිලි කරේ ඉස්සෙල්ලාම තියෙන තත්වය. තිබිච්ච තත්වය කොටින්ම කොවිඩ් එකට ඉස්සෙල්ලා තිබිච්ච තත්වය තමයි මම පැහැදිලි කරේ. මේ බෝඩ් එකේ තියෙන්නේ කොවිඩ් එකට ඉස්සෙල්ලා තිබිච්ච තත්වය. ඒතකොට ඒ අනුව සාමාන්‍ය බැංකුවක් ලංකාවේ තියෙන 12.5ක ප්‍රාග්ධන ප්‍රමාණතාවයක් පවත්වාගෙන යන්න උවමනයි. ඒ වගේම පද්ධතියේ වැදගත්කමක් වශයෙන් තියෙන පළවෙනි පන්තියේ බැංකුවක් ඒකට 1.5ක එකතු කරලා කියන ගාන. ඒ කියන්නේ 14ක් කොටින්ම කියනවා ලංකා බැංකුව සහ කොමර්ෂල් බැංකුව ඒගොල්ලන්ගේ අවම ප්‍රාග්ධන ප්‍රමාණතා අනුපාතය 14 විය යුතුයි. අපි අනිත් බැංකු දෙක ගත්තොත් හැටන් නැෂනල් එකයි පීපල්ස් බැංක් එකයි ඒගොල්ලන්ගේ අවම ප්‍රාග්ධන ප්‍රමාණතා අනුපාතය මුළු එක 13.5යි. ඕක තමයි ඒ වගේම නිකන් සාමාන්‍ය බැංකුවක් 12.5යි. ඕක තමයි තිබිච්ච තත්ත්වය. නමුත් මේ කොවිඩ් කතන්දරේ හින්දා
මහා බැංකුව විසින් පොඩි කන්සෙෂන් එකක් කියන්නේ පහසුකමක් දීලා තියෙනවා. ඒ පහසුකම තමයි පද්ධතියේ වැදගත්කමක් තියෙන බැංකු වලට ඒ මුළු ප්‍රාග්ධන ප්‍රමාණතාවයෙන් 100ට එකක් අඩු කරන්න පුළුවන්. ඒ කියන්නේ ඒක අඩු කරන්නේ අර ප්‍රාග්ධන සංරක්ෂණ ස්වාරක්ෂකය කියන එක. ඒතර 100ට එකක් අඩු කරාම ඒගොල්ලෝ ඒතර පවත්වාගෙන යන්න ඕන ගන්න කියලා දැන් 14නේ පවත්වාගෙන යන්න ඕනකම තිබුණේ. දැන් කොවිඩ් එකෙන් පස්සේ ඒගොල්ලන්ට පුළුවන් 13ක් තමයි ඒගොල්ලන්ට අනිවාර්යෙන් පවත්වා ගන්න ඕන ප්‍රමාණය. ඊළඟට පද්ධතියේ වැදගත්කමක් නැති බැංකු තියෙනවනේ. ඒගොල්ලන්ට 112යි ඒගොල්ලන්ට. මොකද ඒගොල්ලන්ගේ 0.5ක් තමයි අඩු කරන්න පුළුවන්. ඒක තමයි මේ 0.5 අඩු කරනවා කියන එක කිව්වේ. හොඳයි දැන් ඇත්තටම දැන් මම මේ සිලබස් එකේ ඇත්තටම මේ තියෙන සියලුම දේවල් ටික දැන් කරලා තියෙන්නේ මේ නමුත් අපි අදින් සහ තව එකක් තමයි මගේ පාඩම් වලින් තියෙන. තව හැබැයි ඔබට තවත් පාඩම් කීපයක් තියෙනවා. හැබැයි මට සම්බන්ධ කොටස් ටික මම හැමදේම වගේ දැන් කවර් කරලා තියෙන්නේ. අපි දැන් ඒක තමයි අපි දැන් ඊළඟට ප්‍රශ්න වලට උත්තර දෙන්න බලමු. එතකොට අපිට හිතා ගන්න පුළුවන් මේ කවරේජ් එක කොහොමද කියලා. නිල වශයෙන් කවර් කරලා ඉවරයි. හොඳයි දැන් අපි යමු එහෙමනම් අපේ ප්‍රශ්න වලට. මේ ප්‍රශ්න වලින් අපි මේ මුල් කොටසේ ප්‍රශ්න ටික අපි සාකච්ඡා කරා. හොඳයි අපි මෙන්න මේක නැවතත් බලමු. මේක මම හිතන්නේ එදා අපි කරාද? ඔව්. විශේෂයෙන් වාණිජ බැංකුව තම ව්‍යාපාර කටයුතු මෙහෙයවීමේදී වෙළඳපොළ අවදානවල මුහුණ දීම ස්වභාවිකයි. එම අවදානම කළමනාකරණය කිරීම සඳහා නොයෙකුත් උපක්‍රම යෙදීම තුළින් ආයතනයේ අගේ මට්ටම ඉහළ නැංවීම බැංකුවේ අභිප්‍රායයි. ප්‍රධාන ප්‍රභේද දක්වන්න. ඔව්. ඒතකොට අපි මේ ප්‍රභේද වලින් එකක් තෝරාගෙන කළමනාකරණය කිරීමට බැංකුව විසින් යොදන උපක්‍රම කෙටියෙන් දක්වන්න. මේ ගැන අපි පසුගිය සුමාන සාකච්ඡා කරා. හොඳයි අපි බලමු අද මේ එතනින් පටන් ගමු. බැංකු ස්වභාවයෙන්ම අධිචෝලනයට ලක් වූ ආයතන විශේෂයකි. එබැවින් විසංග වශයෙන්ම තම ව්‍යාපාරික කටයුතු වලදී ඒවා දැඩි අවධානයකට මුහුණ දෙයි. තවද බැංකුවක බිඳ වැටීම වෙනත් ආයතනයක බිඳ වැටීමට වඩා සමාජ ආර්ථික පරිසරයට දැඩි බලපෑමක් ඇති කරයි. මෙම හේතුව නිසාම බැංකු නියාමනය කිරීම සඳහා දේශීය වශයෙන් සහ ජාත්‍යන්තර වශයෙන් නියාමන ආයතන ක්‍රියාත්මක වේ. බැංකු නියාමනය කිරීම සඳහා සම්බන්ධ වන දේශීය නියාමන ආයතන දෙකක් සඳහන් කරන්න. සර් 6 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ කරන්න. 6 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ. හොඳයි. ජාත්‍යන්තර වෙළඳාම රටක ආර්ථිකය නගා සිටුවීම සම්බන්ධයෙන් වැදගත් මෙහෙයක් ඉටු කරයි. වාණිජ බැංකුව මෙම කටයුතු කාර්යක්ෂමව පවත්වාගෙන යාම සඳහා අදාළ පාර්ශවයන්ට මනා සහයෝගයක් ලබා දෙයි. සෑම වාණිජ බැංකුවක්ම පාහේ විවිධ වෙළඳ මූල්‍ය පහසුකම් ලබා දීමේ නිරතව සිටී. ජාත්‍යන්තර වෙළඳාමේදී භාවිත වන ගෙවීම් ක්‍රම 5ක් සඳහන් කරන්න. හොඳයි. ඒක තමයි අපිට දෙන පළවෙනි එක. දාන්න බලන්න මේ ටික. ගෙවීම් ක්‍රම 5 මොනවද කියලා. ඔව් දෙවෙනි එකක් දීලා තියෙනවා.
ණයවර ලිපි open account barter system හරි ලියවිලි සහිත රැස් කිරීම හරි barter ක්‍රමය හරි ඔව් දැන් මේක අපි එක්තරා ක්‍රමයකට බලමු ක්‍රමය තමයි ඉස්සෙල්ලාම පටන් ගන්න අපි මොනවද ඇඩ්වාන්ස් පේමන්ට් කියන එක. ඒ කියන්නේ අත්‍යකාරම් ගෙවීම් ක්‍රමය. ඇඩ්වාන්ස් පේමන්ට් මෙතඩ්. ඊළඟට විවෘත ගිණුම් ක්‍රමය. ඕපන් account method. ඊළඟට ලියවිලි සහිත රැස් කිරීම. documentary collection. ඊළඟට ණයවර ලිපි. ඊළඟට barter ක්‍රමය. බැංකු අනතර කියලා එකක් එතනට එන්නේ නැහැ. මේක මතක තියාගන්න ඕන මේකේ අපිට වචන එහා මෙහා කරන්න අවස්ථාවක් නැහැ. අපිට සිද්ධ කරන්න වෙන්නේ හරියට මේක දැනගෙන කියන්න විතරයි. ඉතින් ඒ නිසා මතක තියාගන්න මේ විදිහේ ප්‍රශ්නයක් ආවොත් ඔයගොල්ලන්ට වෙන වෙන උත්තර දෙන්න බෑ. මම දැන් නැවතත් කියන්නම් ඔබ සටහන් කරගන්න හරියටම අත්තිකාරම් ගෙවීම් ක්‍රමය විවෘත බොහොම හොඳයි. නවෝදයා ලියලා තියෙන විදිහ හරි. අත්තිකාරම් ගෙවීම් ක්‍රමය, විවෘත ගිණුම් ක්‍රමය, ලියවිලි සහිත රැස් කිරීම, ලියවිලි සහිත ණය සහ බාටර් ක්‍රමය. හරියට හරි. හොඳයි. අපි යමු ආයතරයක් ප්‍රශ්නෙට. එම ගෙවීම් ක්‍රම අතරින් ආනයනකරු හා අපනයනකරු යන දෙපාර්ශ්වයේම අවදානම් බෙදා ගන්නා ක්‍රම සඳහන් කරන්න. ඒ කියන්නේ සමහර ක්‍රම තියෙනවා මේ ක්‍රම අතරින් ඒවයේ වැඩි අවදානමක් යනවා එක්ක ආනයනකරුට එහෙම නැත්නම් අපනයනකරුට. දැන් උදාහරණයක් විදිහට කියනවා නම් අපි අත්තිකාරම් ගෙවීම් ක්‍රමය ගත්තොත් එම අවස්ථාවේදී අඩු ගෙන්නනෙක් කෙනා. ඒ කියන්නේ ආනයනකරු සල්ලි යවනවා ආයතනයකට අඩු ටික එවන්න කියලා. එතකොට ගොඩක් කරදර වෙන්න පුළුවන්. ගොඩක් අවදානම් තියෙනවා. ඒ කියන්නේ සල්ලි යවුවට පස්සේ බඩුව නොයවා ඉන්න පුළුවන්. බඩුව එවන්න පරක්කු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපේ ඉල්ලන දේ නැතුව වෙන මොනවා හරි ඊට වඩා තත්ත්වෙන් බාල එකක් එවන්න පුළුවන්. ඔය ඕනම දෙයක් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ආනයනකරු ලොකු අවධානමක් දරනවා අත්තිකාරම් ගෙවීම් ක්‍රමයේදී. ඒ වගේම අපනයනකරුත් අවධානමපත් වෙනවා අනිත් ක්‍රමවලින්. සමහර ක්‍රමවලින්. ඉතින් ඒ නිසා දැන් අපිට දැනගන්න ඕන මේ හරියටම බැලුවොත් මේ අවධානම දෙපැත්තටම බෙදෙන වගේ ක්‍රම තියෙනවා මෙතන. ඒ ක්‍රම මොනවද කියලා තමයි අහන්නේ. බාටර් ක්‍රමයේදී ඇත්තටම ඒක අපිට ගන්න පුළුවන් තරමක් දුරට ලියවිලි සහිත ණය සහ ලියවිලි සහිත රැස් කිරීම හොඳයි. නවෝදයාගේ උත්තරේ හරි. බුද්ධිනි හරි. ඒ ටික හරි. දැන් ඇයි අපි එහෙම කියන්නේ කියන එක ඊළඟට තියෙන කතා කරන් තියෙන්නේ. අපි එහෙම කියන්නේ මොකද? දැන් අපි අහනවා ඊළඟට ලියවිලි සහිත රැස් කිරීමේදී එම ක්‍රියාවලියට සම්බන්ධ වන ප්‍රධාන පාර්ශව නම් කරන්න. ලියවිලි සහිත රැස් කිරීම කියන එක. දැන් ඒ පාර්ශව මම ඕනනම් නැවත වරක් ඔබට ඒ ස්ලයිඩ් එක පෙන්නන්නම්. ඒ අපි කරපු එකක තියෙන ස්ලයිඩ් එක. මට හිතුණා මේ ඔබට මේක නැවත වරක් මතක් කරන්න මේ ආනයන අපනයන ක්‍රියාවලිය සම්බන්ධයෙන්.
මෙන්න අපි කියපු කෙවීම් ක්‍රම ටික. දැන් අපි බලමු ඊළඟට ලේවිලි සහිත රැස් කිරීම. දැන් මේකේ කියලා තියෙනවා ආනයනකරු සහ අපනයනකරු අතර ඇතිවන වෙළඳ කිවිසුම ඉස්සෙල්ලාම ඇති වෙන්නේ. ඊළඟට අපනයනකරු ලියවිලි සහිතව භාණ්ඩ අපනයනය කරයි. අපනයනකරු මේ ලියවිලි පිටපත් ප්‍රේෂණ බැංකුවට ඉදිරිපත් කරයි. එම ලියවිලි වල පිටපත් කර්තලය ප්‍රේෂණ බැංකුව විසින් රැස් කරන බැංකුව වෙත එවයි. අපනයනකරු අදාළ උපදෙස් ප්‍රේෂණ බැංකුවට ලබා දෙයි. ආනයනකරු විසින් රැස් කරන බැංකුවට ලැබෙන ලියවිලි බිල්පත්‍ර ගෙවීමෙන් හෝ ප්‍රතිග්‍රහණය කිරීමෙන් තමාට ලබා ගනී. මෙම ලියවිලි නැව් සමාගම ඉදිරිපත් කිරීමෙන් භාණ්ඩ නිදහස් කරගත හැකිය. දැන් මෙන්න මේ දිහා බැලුවම ඔබට පේනවා කවුද මේ පාර්ශව කියලා. දැන් පාර්ශව ටික කියන්න බලන්න. මේක දිහා බලාගෙනවත් කමක් නැහැ. පාර්ශව ටික කියන්නේ ආනයනකරු අපනයනකරු රැස් කරන බැංකුව ප්‍රේෂණ බැංකුව නැව් සමාගම. හොඳයි. හොඳයි. හොඳයි බොහොම හොඳයි. දිනිතේ උත්තරේ හරි. ඔව්. හොඳයි. අපි දැන් ඇත්තටම කියනවා නම් මේ සම්බන්ධයෙන් අපි අනිවාර්යයෙන්ම මේ කියනවා අපේ සටහනකුත් තියෙනවා. මේ සටහන දිහා බලුවම අපිට පේනවා මේ බලන්න සටහන. ඔන්න සටහන. මේ සටහනේ තියෙන ඉලක්කම් පිළිවෙලින් ගියොත් අපිට මුළු process එකම, ඒ කියන්නේ මුළු ක්‍රියාවලියම අපිට දැනගන්න පහසු වෙනවා. ඒතර මේ බලන්න මේ ක්‍රියාවලිය ගත්තම මේ box 4ක් තියෙනවා. ඒ box 5 ගත්තම අපිට පේනවා මේ සම්බන්ධ වෙන පාර්ශ්ව කවුද කියලා. කොහොම හොඳයි. හොඳයි බලමු ඊළඟ ප්‍රශ්නයට යමු අපි. දැන් මොකද පේනවද මේ ස්ලයිඩ් එකේ තියෙනව? ඔව් සර් පේනවා. පේනවද? ස්ලයිඩ් එක හරියට පේනවද? ඔව් පේනවා. පේනවා සර්. පේනවද? රයිට් අපි එහෙනම් ඊළඟ එකට යමු. ලේවිලි සහිත ණය ඊළඟ එක. ක්‍රියාවලියේදී ඒට සම්බන්ධ වන පාර්ශ්ව හඳුන්වන්න. ලේවිලි සහිත ණය කියන ක්‍රියාවලිය. දැන් ඒකත් මට ඕන නම් ඔබට පෙන්වන්න පුළුවන් නැවත වරක් මේක අරගෙන. හැබැයි කොහොමද මොකද කියන්නේ? ඔබට පුළුවන්ද මේ ඒක බලන්න නැතුව කවුද කියලා කියන්න මේ සම්බන්ධ වෙන පාර්ශ්ව? මොකද එතකොට අපි ඒ හඳුන්වන නම් වල පොඩි වෙනසක් තියෙනවා. අර ලේවිලි සහිත රැස් කිරීමේදී හඳුන්වපු විදිහට වඩා පොඩි වෙනසක් තියෙනවා. ඒ නිසා පොඩි උත්සාහයක් කළා බලන්නකො ඒක කරන්න පුළුවන්ද කියලා. දැන් අපි අහන්නේ ණයවර ලියවිලි සහිත රැස් කිරීම නෙමෙයි ලියවිලි සහිත ණය කියන එක. එහෙම නැත්නම් ණයවර ලිපි ක්‍රමයේදී මොනවද සම්බන්ධ වෙන පාර්ශ්ව? ඔව් දිලිනි කියනවා importer exporter issuing bank and advising bank. හොඳයි. හොඳයි. ඔව් ඇත්තට මෙතනත් නැව් සමාගමක් සම්බන්ධ වෙනවා කමක් නැහැ. අපි විහංගගේ උත්තරේ හුඟක් හරි. නිකුත් බැංකුව නිවේදන බැංකුව සහ නැව් සමාගම. මොකද මතක තියාගන්න මේ ඔබට මේ පාර්ශ්ව ගැන කියනකොට නැව් සමාගම කියන එකත් වැදගත් මෙහෙයක් ඉෂ්ට කරන නිසා අපි නැව් සමාගම කියන එකක් දාන්න ඕන එතනදී. හොඳයි බොහොම හොඳයි. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. ආනයන අපනයන වෙළඳාමේ භාවිත කරන ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ දෙකක් සඳහන් කරනවා. ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ අපි ඉංග්‍රීසියෙන් කියනවා derivative instruments කියලා. derivative instruments. financial derivative instruments කියලා කියනවා. දැන් මොනවද මේ උපකරණ? ඒ වගේ දෙකක් අහනවා. බොහොම පහසුවෙන් කියන්න පුළුවන් එකක් තියෙනවා. අපිට ඕනනම් එකම කාර්ය ගැන ක්‍රම දෙකකට ඒ දෙක දෙකක් හැටියට කියන්නත් පුළුවන්. මම හිතන්නේ ඒක පහසුයි ඔබට. බලමු මේක මොකක්ද කියලා බලන්න. හානි රක්ෂණ ලිපිය. නෑ ඒක හානි රක්ෂණ ලිපිය කියන එක වෙනම එකක්. ඒක මූල්‍ය උපකරණයක් නෙමෙයි.
ඉදිරි විනිමය කියන එක හරි. ඉදිරි විනිමය. ඉදිරි විනිමය ගිවිසුම කියලා අපි ඒකට කියන්නේ. මේව එකක්වත් ඒ කොමර්ෂල් ඉන්වොයිස් ඒවා එකක්වත් ව්‍යුත්පන්න උපකරණ නෙමෙයි. ව්‍යුත්පන්න උපකරණයක් කියලා කියන්නේ මූල්‍ය සම්බන්ධයක් තියෙන ස්ට්‍රක්චර්ඩ් ඒ කියන්නේ යම්කිසි ව්‍යුහයක් සහිත මූල්‍ය කටයුත්තක් තමයි මේ මූල්‍ය නොවන දේවල් අපිට ගන්න බෑ ව්‍යුත්පන්න කියලා. එක්කෙනෙක් ලියලා තිබුණා ඉදිරි විනිමය කියලා. ඒක හරි. ඉදිරි විනිමය ගිවිසුම කියලා දාන්න ඕන. ඉදිරි විනිමය ගිවිසුම. එතකොට ඉදිරි විනිමය ගිවිසුම කියන ඒවායේ තියෙන ක්‍රම දෙකක්. මිලදී ගැනීමේ ඉදිරි විනිමය ගිවිසුම. ඊළඟට විකිණීමේ ඉදිරි විනිමය ගිවිසුම. ඔය දෙකම දෙකක් කියලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් ෆියුචර්ස් කොන්ට්‍රැක්ට් ඒ කියන්නේ අනාගත ගිවිසුම්. ෆියුචර්ස් කොන්ට්‍රැක්ට්ස් අනාගත විනිමය ගිවිසුම. අනාගත විනිමය නෙමෙයි අපි ඒකට කියන්නේ. විනිමය කියලා අපි ඒකට පාවිච්චි කරන්නේ නැහැ. අනාගත ගිවිසුමක් කියලා කියනවා. මොකද විනිමය විතරක් නෙමෙයි ඒකේ තව තව දේවල් එක්ක සම්බන්ධ කරගන්න පුළුවන් නිසා. පිළිණිගේ උත්තරේ හරි. නමුත් අර ඒක විනිමය කියන එක එතන දාන්න අවශ්‍ය නැහැ. මොකද අනාගත විනිමය ගිවිසුම කියලා කියන්නේ එකක් විතරයි. තවත් තියෙනවා. අනාගත ගිවිසුම් කියවම විශාල ප්‍රමාණයක් තියෙනවා. හොඳයි. එතකොට ඉදිරි විනිමය ගිවිසුම් කියන එක එක මූල්‍ය උපකරණ තත්ත්වයක්. ඒ වගේම අනාගත ගිවිසුම් කියන එක තව මූල්‍ය උපකරණ තත්ත්වයක්. තවත් ඔප්ෂන්ස් කියලා જાතියක් තියෙනවා. ඒ කියන්නේ මනාප ගිවිසුම් කියලා තියෙනවා. එතකොට මේවා ඔක්කොම අපිට ගන්න පුළුවන් ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ කියලා. මම හිතනවා ඔබගේ විෂය මාලාවට අනුව මොකද දිලින් උපේක්ෂා කියන්නේ? ඔව්. ප්‍රශ්න ඉදිරිපත් කරන්න. ඔව් දිලිනි. ඔව්. හරිද ඔයාගේ ප්‍රශ්නේ? ප්‍රශ්න විසඳුම හම්බුණාද? රයිට් ඕකේ. හරි. එhmenan අපි දැන් අපි කතා කරේ ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ ගැන. ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ කියන එක ඔබගේ විෂය මාලාවට කෙලින්ම අදාළත්වයක් දක්වන්නේ නැති නිසා නමුත් දැනගන්න ඕනේ එහෙම දේවල් තියෙනවායි කියලා. මොකද මේ ඉතින් අපි විනිමයත් එක්ක කටයුතු කරන දැන් අපි කවුරුත් දන්නවා මේ දවස්වල ලංකාවේ තියෙන තත්ත්වය. ලංකාව ඇත්තටම රටක් හැටියට විනිමය අර්බුදයකට මුහුණ පාලා තියෙන්නේ. විදේශ විනිමය අර්බුදයකට. මොකද විදේශ විනිමය අර්බුදයක් කියලා කියන්නේ අපිට දැන් භාණ්ඩ සහ සේවාවල් අපිට ගන්න ඕන පිටවලින් නමුත් අපිට අවශ්‍ය කරන ප්‍රමාණයට මුදල් නැහැ. ඒක තමයි තියෙන ප්‍රශ්නේ. ඒතකොට දැන් මේ වගේ දේවල් අපි පාලනය කරන්න නම් අපි ওই වගේ විශේෂ ක්‍රම දැනගන්න ඕන. එතකොට මේ විශේෂ ක්‍රම තමයි ඔය ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ පාවිච්චි කරලා ඔය වගේ යම් දේවල් අපිට කරන්න පුළුවන්. එතකොට ඉදිරි විනිමය ගිවිසුම කියන එක જાතියක්. ඒ කියන්නේ ඉදිරි ගිවිසුම් වර්ගයක් අයිති. අනිත් එකට අපි කියනවා අනාගත ගිවිසුමක් කියලා. ඒකත් එක විදිහක මූල්‍ය උපකරණයක්. තව තියෙනවා ඔප්ෂන්ස් කියලා જાතියක්. මනාප කියලා. ඒ වගේම හුවමාරු ගිවිසුම් කියලා જાතියකුත් තියෙනවා. හොඳයි. මෙන්න මේ කාරණා ටික යන්තම් මතක තියාගත්තම ඇති. අපි යමු නැවතවර ප්‍රශ්නෙට. මේන් එක් මූල්‍ය උපකරණයක් ආනයන කටයුතු වලදී ඇති වන විනිමය අවදානම කළමනාකරණය කිරීම සඳහා භාවිත වන ආකාරය කෙටියෙන් දක්වන්න. ඔව් දැන් එතකොට ඔබට පහසුවෙන්ම ගන්න පුළුවන් උපකරණයක් තියෙනවා මෙතන. මොකක්ද ඒ? ඉදිරි විනිමය ගිවිසුම. කොහොමද මේ ඉදිරි විනිමය ගිවිසුමකින් අපි ආනයන කටයුතු වලදී ඇති වන විනිමය අවදානම කළමනාකරණය කරන්න කියලා තමයි අහන්නේ. ඉතා කෙටියෙන් උත්තරයක් දෙන්න පුළුවන් මම හිතන්නේ ඒකට. ඉතාමත්ම කෙටියෙන් උත්තරයක් දෙන්න පුළුවන්. දැන් ඔබට පැහැදිලි වෙනවා මම හිතනවා පොඩ්ඩක් ඔබ හිතන්න ප්‍රායෝගික තත්ත්වය. විශේෂයෙන් මේ දිනවලදී ඔබට දැනගන්න ලැබෙනවා ආනයනය කරන එකට මහා විශාල විදිහේ සීමාවලුත් පනවලා තියෙනවා. දැන් නමුත් මට මතකයි ඊයේ පෙරේදා ඒ ආනයන සීමාවයි කියලා කියන්නේ ආනයනය සඳහා අපි ණයවර ලිපි නිකුත් කරද්දී ඒ මුළු ගෙවීමම කරන්න ඕන කියලා තමයි රෙගියුලේෂන් එකක් දාලා දුන්න සමහර ආනයන කටයුතු සම්බන්ධයෙන්. නමුත් ඊයේ අර ඉදිරිපත් කරපු රෝඩ් මැප් එකේදී ශ්‍රී ලංකා මහා බැංකුව විසින් කිව්වා එම සීමාවල් ඉවත් කරා කියලා. කියන්නේ දැන් ආනයනය කරද්දී ඒ විදිහේ විශේෂ මාජින් එකක් ආන්තිකයක් 100% මාජින් එකක් තියන්න ඕනේ නැහැ කියන එක තමයි දැන් කියන්නේ. දැන් මොකද්ද මේ හැමදේම කරන්නේ කුමකටද? මේ ආනයනය සීමා කරන්න. ඇයි ආනයනය සීමා කරන්නේ? ආනයනය කරන්න අපිට ඩොලර් අවශ්‍යතාවය වැඩි වෙනවා.
ඒ නිසා තමයි ආනයන කටයුතු සීමා කරේ. ඩොලර් නැති අවස්ථාවක අපි මේ ඩොලර් තියාගන්න ඕන අපිට ඉතාමත්ම අත්‍යවශ්‍ය දේවල් ටික ගන්න. දැන් අපිට ඉතාමත්ම අත්‍යවශ්‍ය දේවල් මොනවද? අපිට අත්‍යවශ්‍යම දේ තමයි ඉන්ධන. ඊළඟට ආහාර. ඊළඟට බෙහෙත්. ඔය තුන ඇරුණාම අපිට අනිත් එකක්වත් අපිට අත්‍යවශ්‍ය කියලා කියන්න බෑ. පැහැදිලි කියලා මට හිතෙනවා කියන එක. දැන් බලන්න පොඩ්ඩක් මේ ඔන්න ඔය විදිහට හිතලා බලන්න කොහොමද අපි මේ ඉදිරියේ ඇති වෙන විනිමය අවදානම කළමනාකරණය කරන්න මොකක්ද අපි පාවිච්චි කරන උපකරණය කියලා තමයි කියන්නේ. ඔව් අවම කිරීමට තමයි මොකක්ද අපි පාවිච්චි කරන්නේ. උපකරණය කියන්නේ මොකක්ද කියලා. උපකරණය කියන්නේ මූල්‍ය උපකරණයක් තියෙනවා. ඒක නමක් තියෙනවනේ. ඔව් ඉදිරි විනිමය කිවිසුමක් මොන විදිහේ ඉදිරි විනිමය කිවිසුමක්ද? මිලදී ගැනීමේ ඉදිරි විනිමය කිවිසුමක්ද නැත්නම් විකිණීමේ ඉදිරි විනිමය කිවිසුමක්ද? ඔව් මිලදී ගැනීම තමයි. මිලදී ගැනීම තමයි අපි කියන්නේ. ඇත්තටම බැංකුව තමයි මිලදී ගන්න. හැබැයි අපි විකුණනවා. ඒ කියන්නේ මේ බැංකුව විකුණනවා අපි මිලදී ගන්නවා. දැන් සාමාන්‍යයෙන් ඔය වැනි දැන් මේක පොඩ්ඩක් මතක තියාගන්න මේක ඉතාල වැදගත් තත්ත්වයක්. අපි ඔය ගිවිසුම් ගැන කතා කරද්දී විකිණීමේ ගිවිසුමක්ද ඉදිරි මිලදී ගැනීමේ ගිවිසුමක්ද කියන එක තීරණය වෙන්නේ බැංකුව පැත්තෙන්. මතක තියාගන්න. දැන් ආනයනයක් කියලා කියන්නේ ඇත්තටම අපිට ආනයන කරුට සිද්ධ වෙන්නේ විනිමය මිලදී ගන්න. ඔබ කියන එක හරි. හැබැයි බැංකුව පැත්තෙන් මොකක්ද ඒක? විනිමය විකිණීමේ ගිවිසුම. මොකද බැංකුව විකුණන්න එපා අපි ගන්න. ඒතර බැංකුව පැත්තෙන් බැලුවා මේක සේල්ස් කොන්ට්‍රැක්ට් එකක්. විනිමය විකිණීමේ ගිවිසුම. ඇත්තටම විනිමය මිලදී ගැනීමේ ගිවිසුම බැංකුව පැත්තෙන් බැලුවම තියෙන කාටද? අපනයන කරුවන්ට. මොකද අපනයන කරුව තමයි ඒගොල්ලන්ගේ විනිමය විකුණන්නේ. බැංකුවට. ඒතර බැංකුව ගන්නවා. බැංකුව මිලදී ගැනීම. ඒ නිසා අපි මිලදී ගැනීම ඉදිරි විනිමය කිවිසුමක් කියලා අපි මෙහෙමයි. දැන් ඔබට ඕක පුළුවන් ඇඟ බේර ගන්න විදිහක් තියෙනවා. ඕක කියලා. අපිට මෙහෙම කියන්න පුළුවන් වුණා. ආනයන කරුව විසින් විනිමය මිලදී ගැනීමේ කිවිසුමකට යනවා කියලා කියන්න පුළුවන්. එතකොට වැරද්දක් නැහැ. හැබැයි නිකන් මොනවත් කියන්නේ නැතුව කිව්වොත් එහෙම නිකන් මිලදී ගැනීම කිවිසුමක් කිව්වොත් ඒකෙන් ගම්ම්‍ය වෙන්නේ බැංකුව මිලදී ගන්නවා කියන එකයි. ඒ නිසා කිසි දෙයක් කියන්නේ නැතුව කියනවා නම් කියන්න ඕන විකිණීමේ කිවිසුමක් කියලා ආනයන කරුවෙක් සම්බන්ධයෙන්. ඒකෙන් බේරෙන්න ඕන නම් ඔබට කරන්න තියෙන්නේ ආනයන කරු විනිමය මිලදී ගැනීමේ කිවිසුමකට එනවා කියලා බැංකුවත් එක්ක. එතකොට හරි. මම හිතන්නේ මම පැහැදිලි ඔබට මම කියන එක. මොකද ඒ කවුරු හරි කියන්නේ නැතුව නිකම්ම මිලදී ගැනීමේ කිවිසුමක්ද විකිණීමේ කිවිසුමක්ද කියලා කිව්වොත් එතනින් ගම්ම්‍ය වෙන්නේ බැංකුව කරන දේ. බැංකුව මිලදී ගන්නවද බැංකුව විකුණනවද? ඒක තමයි ඒ කියන්නේ. ඒතකොට අපි ආනයන කරුවේ සම්බන්ධයෙන් කුමක්ද වෙන්නේ? බැංකුව තමයි විනිමය විකුණන්නේ ආනයන කරුට. එhmenan ඒක විකිණීමේ කිවිසුමක් වෙනවා බැංකුව පැත්තෙන් බැලුවම. සාමාන්‍ය අපි කියන කන්වෙන්ෂන් එක සම්මතය තමයි අපි කිවිසුමක් ගැන කතා කරනකොට ඒක විකිණීමේ කිවිසුමක්ද මිලදී ගැනීමේ කිවිසුමක්ද කියලා කියන්නේ බැංකුවේට සාපේක්ෂව. මම හිතන්නේ ඔබට පැහැදිලි මම කියන එක. දැන් ඕකට අපිට එතන ප්‍රශ්නයක් තියෙනවා අපි කරන්න ඕන මොකද? අපි කරන්න කියන්න ඕන ආනයන කරු විසින් බැංකුව සමග විනිමය මිලදී ගැනීමේ කිවිසුමකට යා යුතුයි කියලා. එහෙම කිව්වොත් ගැටලුවක් නැහැ. මොකද ඒකට ආනයන කරු මිලදී ගන්නවා බැංකුව විකුණනවා. එහෙම නැතුව අපි නිකන් ආනයන කරු කියලා මොනවත් කියන්නේ නැතුව කිව්වොත් අපි යන්න ඕන එහෙමනම් එහෙම හරියට කියනවා නම් අපි ආනයන කරුවෙක් සම්බන්ධයෙන් යන්න ඕන මොකද්ද? විනිමය විකිණීමේ ඉදිරි විනිමය කිවිසුමකට. ඒ බැංකුව කරනදී. ඒතර කිවිසුමක් සම්බන්ධයෙන් අපි හැමතිස්සෙම කිවිසුම හඳුනගන්නේ බැංකුව කරන දෙයින් තමයි කිවිසුම හඳුනගන්නේ. හොඳයි. මම හිතනවා ඔබට පැහැදිලි ඇති කියලා කතාව. මිලදී ගැනීම කියන එක හරි. හැබැයි ඒ ඔබ කියන්නේ ආනයන කරුගේ පැත්තේ. ආනයන කරුට තමයි මිලදී ගන්න වෙන්නේ. මේ ඩොලර්ස්. බැංකුව පැත්තේ විකිණීමේ කිවිසුමක්.
එතකොට කොහොමද ඒක කළමනාකරණයේදී පාවිච්චි වෙන්නේ කියලා ඊළඟට අහනවා. මොකද ඒක නම කියලා විතරක් වැඩක් නැහැ. කියන්න ඕන එක කොහොමද ඒකෙන් කළමනාකරණය වෙන්නේ. මොකද මේ ඉදිරි විනිමය ගිවිසුමක් අපිට තියෙන්නේ අපිට මේ විනිමය විකුණන අනුපාතය මොකක්ද කියලා අපිට පුළුවන් ගිවිසුමට යන්න ඉස්සෙල්ලා දැනගන්න. ඒ කියන්නේ මුලින් දැනගන්න පුළුවන්. ඒක තමයි අපිට ක්‍රියාත්මක වෙන්නේ වෙළඳපොලේ විනිමය අනුපාතය මොකක් වුණා. අපි ක්‍රියාත්මක කරන්නේ අපි ගිවිසුමට ගිය අනුපාතය. එතකොට අපිට තියෙනවා එක්තරා අවදානමක් විශාලම අවදානමක් තියෙන්නේ විනිමය අනුපාතය ඉහළ යාම. ඒත් ඉහළ යාමකදී විනිමය අපි මිලදී ගන්න යනවා නම් අපිට පාඩුවක් වෙනවා අපි එච්චර ඉහළ එකක් හිටියොත්. ඒ නිසා තමයි අපි ගිවිසුමකට යන්නේ. ගිවිසුමේදී අපි යම්කිසි අනුපාතයකට එකඟ වෙනවා. එතකොට ඒ එකඟ වෙච්ච අනුපාතය තමයි අපි මිලදී ගන්නෙ. අපි හිතමු තව මාස 3ක් යනකොට විනිමය අනුපාතය හොඳටම ඉහළ ගියා කියලා. ඒ ඉහළ ගිය ගානට නෙමෙයි අපි ගන්න ඕන. වෙළඳපොලේ තියෙන ගානට නෙමෙයි. අපි අර ගිවිසගත්ත ගානට. එහෙනම් අපිට ඒ අවදානයෙන් බේරෙන්න පුළුවන්. එහෙම තමයි වෙන්නේ. හැබැයි ඕනේ මොහොතකට හිතන්න අපි දැන් ඉදිරි විනිමය ගිවිසුමකට යනවා. මාස 3කට ඉස්සරහා තියෙන එකට යනවා. ඒකෝර අපිට කියනවා අද තියෙන ගානට වඩා මෙන්න මෙච්චර ගානක් වැඩිපුර ගෙවලා ගිවිසුමට එන්න කියලා. දැන් උදාහරණයකට අපි හිතමු අද විනිමය විකුණන්නේ රුපියල් 200ට කියලා ඩොලර් එකක්. එතකොට බැංකුවෙන් කියනවා අපි ඉදිරි 3 මාසයකට ඉදිරි ගිවිසුමකට ගියොත් බැංකුවෙන් කියනවා මේකට එකතු කරන්න කියලා රුපියල් 5ක ප්‍රීමියම් එකක්. ඒතර අපිට ඇත්තට මිලදී ගන්න වෙන්නේ 205 ගානේ. 205 ගාන තමයි මිලදී ගන්න වෙන්නේ. මාස 3කකින් එහානේ. අපි හිතනවා ඒක අපිට සාධාරණයි කියලා. මොකද මාකට් එකේ ඊට වඩා වැඩි ගානකට උඩට යයි කියලා තමයි අපිට හිතෙන්නේ. නමුත් අපි හිතමු යම් විදිහකින් මාකට් එකේ මොනවා හරි චේන්ජ් එකක් වෙලා විනිමය අනුපාතය 200ට බැස්සයි කියලා. දැන් අපිට පාඩුයි. එහෙම නේද? ඉතින් ওই තත්ත්වය ඇති වෙන්න පුළුවන්. නමුත් අපි කරන්නේ අවදානම් කළමනාකරණයක් පමණයි. ඉතින් ඕකේ දෙපැත්තම වෙන්න පුළුවන්. හැබැයි අපිට එකම විශ්වාසය මොකද තියෙන? 205ට වඩා නම් වැඩි වෙන්නේ නැහැ කියන එකනේ. 205ට අඩුවෙන් ආවොත් අපිට කරන්න දෙයක් නැහැ. ඒත් අපි 205ට තමයි ගන්න වෙන්නේ. දැන් කියන භාවිතා වෙන ආකාරය කියනකොට අපිට ওই තරම් විස්තර කියන්න ඕනේ නැහැ. අපි කියනවා විනිමය අනුපාත ඉහළ යන තත්ත්වයක නම් තියෙන්නේ. අපි ඉදිරි විනිමය ගිවිසුමකට යනවා. ගියාම අපිට දෙනවා ගාණක්. ඒ ගාණ අපි හැමතිස්සෙම හිතනවා අපිට වාසිදායකයි කියලා. හැබැයි අවාසිදායක විදිහට වෙන වෙලාවකුත් තියෙන්න පුළුවන්. හොඳයි අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. මෙන්න මේකේ ගැටලුවක් විසඳීමට අපිට සිද්ධ වෙනවා ගණනය කිරීමක් කරලා. දැන් බලමු ඉස්සෙල්ලාම මේ බැංකු දෙකක් ගැන කියනවා XYZ සහ PQR කියන බැංකු දෙක ගැන. රුපියල් මිලියන වලින් තමයි මේ ඉලක්කම් තියෙන්නේ. මුළුවත්කම්, අතැති මුදල්, ණය සහ අත්තිකාරම්, රාජ්‍ය සුරකුම්පත්, අක්‍රමික ණය, ණය ලාභ වෙන් කිරීම, හිමිකම් ප්‍රාග්ධනය, සංචිත, රඳවාගත් ලාභය, සුරකුම් රහිත ණය කර, අවදානම් බර ලැබුවත්කම්, ශුද්ධ පොලි ආදායම, පොලි නොවන ආදායම සහ ආයෝජන. ඔය ටික තමයි දීලා තියෙන්නේ. ස්ලයිඩ් එකේ දීලා තියෙන්නේ. තව කතන්දර ටිකක් අපිට යටින් තියෙනවා. නමුත් ඒ විස්තර ටික හොඳයි අපි බලමු. දැන් මේකේ දීලා තියෙන දත්තයන් අපිට පැහැදිලි. ඒතකොට අපිට පේනවා මේ බැංකු දෙක ගත්තම සංසන්දනය කරොත් PQR බැංකුව තමයි විශාල බැංකුව. ඒ කියන්නේ asset size එකකින් වැඩි PQR බැංකුව. නමුත් අපිට ඒකෙන් අදහස් වෙන්නේ ලාභදායීත්වය සහ වෙනත් දේවල් ගැන අපිට මේ බැංකුව ලොකුද කියලා අපිට කියලා වැඩක් වෙන්නේ නැහැ. නමුත් අපි බලන්න ඕන එකින් එක අරගෙන ඇනලයිස් කරලා බලන්න ඕන මේ කාර්ය සාධනය පැත්තෙන් කොහොමද මේ බැංකු දෙක කියලා. ඒකයි අපේ අවශ්‍යතාවය. හොඳයි බලමු අපි දැන් ප්‍රශ්න මොනවද කියලා අහලා තියෙන්නේ. 2020 දෙසැම්බර් 31 වෙනිදාට අදාළව XYZ PQR බැංකු දෙකේ මූල්‍ය තත්ත්වයන් ඉහත දැක්වේ. වත්කම් වල ගුණාත්මක භාවය අගයෙන් පිටස භාවිතාන ප්‍රධාන නිර්ණායකයන් තුනක් සඳහන් කරන්න. මේක ඉතා පහසුයි. මොකද අපි මේක ඕනතරම් කරලා තියෙනවා. මොනවද මේ නිර්ණායකයන් කියලා කියන්නකෝ ඉස්සෙල්ලා. මොනවද නිර්ණායකයන්? වත්කම් වල ගුණාත්මක භාවය පරීක්ෂා කිරීම සඳහා අපි භාවිත කරන නිර්ණායකයන්.
අපි දැන් බැංකු දෙක සංසන්දනය කරන්න හදන්නේ XYZ සහ PQR බැංකු දෙක මොනවද එතකොට අපිට පාවිච්චි කරන්න වෙන නිර්ණායක වෙන් කිරීම ආවරණය බොහොම හොඳයි වෙන් කිරීම ආවරණය කියන්නේ අපි සාමාන්‍යයෙන් මේ නිර්ණායක වලින් අන්තිමම එක දල ක්‍රියාය අනුපාතය සහ සුද්ධ ක්‍රියාය අනුපාතය හරි හරි ඒක ඉතා පහසුයි මම හිතන්නේ හැම කෙනාටම නිකන් අර වතුර වගේ කියන්න පුළුවන්කම තියෙනවා. අපි දැන් මම හිතන්නේ සෑහෙන වාර ගානක් ඔය ගැන කතා කරලා තියෙනවා. ඉතින් ඔබට පුළුවන් වෙන්න ඕන ක්ෂණිකව අපි කියන්නේ අර වතුර වගේ කියනවා කියලා කියන්නේ. දල ක්‍රියාය අනුපාතය, සුද්ධ ක්‍රියාය අනුපාතය සහ වෙන් කිරීම ආවරණය. ඔය තුන තමයි අපි පාවිච්චි කරන්නේ. ණය එහෙම නැත්නම් වත්කම් වල ගුණාත්මක භාවය පරීක්ෂා කිරීම සඳහා. එහෙමනම් මේ බැංකු සඳහා ඔබ ඒක කරන්න මම දැන් ආයතරයක් ඔබට දාන්නම් මේවා ටික විස්තර ටික. දැන් හොඳයි. මේක දිහා බලලා ඔබ කරන්න බලන්න. මේකේ දල ක්‍රියාය අනුපාතය, සුද්ධ ක්‍රියාය අනුපාතය සහ බැංකු දෙකටම බැංකු දෙකට මේක කරන්නකෝ. බැංකු දෙකට මේක ගණනය කරන්න. බැංකු දෙක සම්බන්ධයෙන්. ඔය කියන නිර්ණායකයන් තුනම ගණනය කරන්න.
හරි ඕගොල්ලන්ගේ උත්තර හරි. ඔව් උත්තර හුඟක් දුරට හරි හැමෝගෙම වගේ. දැන් අපි බලමු මේ ඔව්. ඔව් ලක්ෂානිගේ උත්තරේ මම ගන්නම්. එයා කියනවා 4යි XYZ බැංකුවේ තලාක් ක්‍රියානුපාතය 4යි. PQR බැංකුවේ තලාක් ක්‍රියානුපාතය 5.3යි කියලා එන්නේ. 5.3 එතනට එන්නේ. ඒක හරි 5.5 කියලා ඇල්ලලා තින්නේ. ඊළඟට සුද්ධ ක්‍රියානුපාතය XYZ බැංකුවේ 2.5යි. ඊළඟට sorry සුද්ධ නෙමෙයි දලා ක්‍රියානුපාතය. සුද්ධ ක්‍රියානුපාතය 2යි හරි. ඊළඟට වෙන්කිරීම ආවරණය XYZ බැංකුවේ 37.5යි. PQR බැංකුවේ 62.5යි. හරි. උත්තර ටික හරි. දැන් අපි බලමු දැන් ඒ උත්තර අපි ගණනය කරා දැන්. ඒ ගණනය කිරීම විතර ප්‍රමාණවත් වෙන්නේ නැහැ අපිට. යම්කිසි විශ්ලේෂණයක් සිදු කරන්න අවශ්‍ය වෙනවා. ඔව්. දැන් අපෙන් අහන ප්‍රශ්නේ මෙහෙමයි. සඳහන් කරන්න කියලා ඉස්සෙල්ලාම ඊළඟට බැංකු දෙක සඳහා ගණනය කරන්න කියලා කියනවා. ඊළඟට කියනවා වත්කම් වල ගුණාත්මකව සංසන්දනය කරන්න කියලා. ඒතර සංසන්දනය කරනකොට අපි මොනවද කියන්නේ? සංසන්දනය කරන්න. හොඳයි දැන් අපිට පේන විදිහට දැන් ඔබ කියන්න මේ බැංකු දෙකෙන් වඩාත් ගුණාත්මක භාවයෙන් ඉහළ ණය කලබක් තියෙන මොන බැංකුවේද? ගුණාත්මක භාවය හොඳ. ගුණාත්මක භාවය වැඩි. ණය කලබක් තියෙන මොන බැංකුවේද? අපි එතනදී ගණන් කල්පනා කරන්නේ ණය කලබේ ගුණාත්මක භාවය ගැන පමණමයි. එහෙම බැලුවම මොන බැංකුවේද ගුණාත්මක භාවය වැඩි ඉහළ ණය කලබ තියෙන්නේ? ඒකට ප්‍රශ්න දැන් උත්තරයක් කියන්න බලන්න. දැන් මෙතන ප්‍රශ්නෙන් අහලා තියෙන්නේ බැංකු දෙකේ වත්කම් වල ගුණාත්මක භාවය සංසන්දනය කරන්න. ඒතර වත්කම් වල ගුණාත්මක භාවය සංසන්දනය කරනවා නම් අපි සංසන්දනයේදී මොකද කරන්නේ? මොන බැංකුවේද ගුණාත්මක භාවය ඉහළ තියෙන්නේ මොන බැංකුවේද ඊට වඩා පහළ තියෙන්නේ කියලා සංසන්දනාත්මකව බලනවා. එතන මොකේද ඉහළින් තියෙන ගුණාත්මක භාවය? ඔව් ගුණාත්මක භාවය ඉහළයි XYZ බැංකුවේ මොකද? දලා ක්‍රියානුපාතය සහ සුද්ධ ක්‍රියානුපාතය කියන අගයවල් දෙක. හැබැයි සුද්ධ ක්‍රියානුපාතය අඩු වෙලා තියෙනවා මේ අරකට වඩා මේ PQR බැංකුවේ. හැබැයි දැන් ඔබ මොකක්ද ගන්න තීරණය? දලා ක්‍රියානුපාතය තමයි අපිට තියෙන ප්‍රධානම නිර්ණායකය. මොකද සුද්ධ ක්‍රියානුපාතය කියන එක එන්නේ වෙන් කිරීමත් එක්ක. වෙන් කිරීම වැඩියෙන් දුන්න ගමන් සුද්ධ ක්‍රියානුපාතය අඩු කරගන්න පුළුවන්. හැබැයි ඒක ඇවිල්ලා බැංකුවේ වත්කම් වල ගුණාත්මක භාවයේ ප්‍රතිඵලයක් නෙමෙයි. ගුණාත්මක භාවයේ ප්‍රතිඵලය හරියටම බලන්න පුළුවන් දලා ක්‍රියානුපාතය. ඒ නිසා ගුණාත්මක භාවය වැඩි බැංකුව නම් වත්කම් වල ගුණාත්මක භාවය වැඩි ඉහළින් තියෙන බැංකුව තමයි XYZ බැංකුව. මොකද ඒකට අපි යන්න ඕනේ නැහැ සුද්ධ ක්‍රියානුපාතයට. දලා ක්‍රියානුපාතයට ගියාම හරි. ඒතර උත්තරේ XYZ කියන එක තමයි උත්තරේ. මොකද PQR කියලා කියන්න බෑ හේතුව තමයි PQR බැංකුවේ මේ දලා ක්‍රියානුපාතය 5.3ක් වෙනවා. ඒක වැඩි හරිට වැඩි. දැන් ඔබ තර්ක කරන්න පුළුවන් ඒ වුණාට සුද්ධ ක්‍රියානුපාතය අඩුයි නේද කියලා අර 2.5ට වඩා අරක අඩුයි නේද කියලා. අඩු තමයි. ඒ වුණාට අපි වත්කම් වල ගුණාත්මක භාවය කියන සංකල්පය ගැන බැලුවා. මේ සුද්ධ ක්‍රියානුපාතය ඇයි අඩු වුනේ ඔච්චර? ඒගොල්ලන්ගේ. ඒගොල්ලෝ වෙන් කිරීම වැඩි හින්දා. ඒ වෙන් කිරීම වැඩි කියන්නේ මොකද්ද? බැංකුව විසින්ම තමයි මේ අලාභය දරන්න ඒගොල්ලන්ට පුළුවන්. ඒ අලාභය දැරීම කියන එක වත්කම් වල ගුණාත්මක භාවය සම්බන්ධයක් නැහැ. වත්කම් වල ගුණාත්මක භාවය කියන්නේ ඒකේ තියෙන ගුණාත්මක භාවය. ඒතර ඒක අඩු වැඩි කියන්නේ ඒගොල්ලන්ගේ ලෝන්ස් දෙනකොට තමයි ප්‍රශ්නේ මතුවලා තියෙන්නේ. ඒතර ඒගොල්ලෝ ගුණාත්මක භාවය හරියට චෙක් කරන්නේ නැතුව තමයි ලෝන්ස් දීලා තියෙන්නේ හරියට.
මේ ඒ කියන්නේ XYZ බැංකුව ඊට වඩා හොඳට ඒක වැඩේ කරලා තියෙනවා. මම හිතන්නේ පොඩි පැහැදිලි කියන කතාව. අපි තවදුරටත් ඒක බලමු. තවත් එක ප්‍රශ්න කොටසක් තියෙනවානේ. ඔව්. දැන් ඒක සංසන්දනය කරන ගමන් අපි කියනවා තව එකක්. මොකක්ද? අපිට කියන්න පුළුවන් ගුණාත්මක භාවයේ ඉහළ වුණාට ණය සම්බන්ධ අවදානම් කළමනාකරණයේදී වඩාත් සාර්ථක අවදානම් කළමනාකරණයක් තියෙන්නේ PQR බැංකුවේ. අන්න එහෙම තමයි කියන්නේ. ණය අවදානම කළමනාකරණය කිරීමේදී වඩාත් සාර්ථක කළමනාකරණයක් කරන්නේ PQR බැංකුව. මොකද හේතුව ඒගොල්ලන්ගේ කවරේජ් එක. ඒ කියන්නේ කවරේජ් එක දෙගුණයකට කිට්ටුයි. අරගොල්ලන්ට වඩා. ඒ කියන්නේ XYZ වඩා PQR බැංකුවේ කවරේජ් එක ආවරණය ප්‍රතිපාදන ආවරණය කියන එක වැඩි. එතන මේ ප්‍රතිපාදන ආවරණය කියන එක මොකක්ද? අවදානම් කළමනාකරන උපක්‍රමයක්. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ අවදානම් කළමනාකරන උපක්‍රම ශක්තිමත්. ඒක තමයි අපිට කියන්නේ. මම හිතනවා ඔබට පැහැදිලි කියලා ඒ කතාව. මොකද අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. ඊළඟට කියනවා ඉහත දත්තයන් භාවිතා කර ද්‍රවශීලතාවයට සංසන්දනය කරන්න. ඔව්. ද්‍රවශීලතාව සංසන්දනය කරන්න. එතකොට අපි මොකද්ද කරන්න බලාපොරොත්තු වෙන්නේ? අපිට සිද්ධ වෙනවා මොනවද අපි ගන්න කියන්න බලන්න අපි ගන්න නිර්ණායක මොනවද කියලා ද්‍රවශීලතාවය සම්බන්ධයෙන්. මොනවද අපි ද්‍රවශීලතාවය සම්බන්ධයෙන් ගන්න නිර්ණායක? ඔව්. ණය තැන්පතු අනුපාතය ගන්න පුළුවන්. ඊට අපි තව එකක් ඊට වඩා ඉතා වැදගත් අනුපාතයක් තියෙනවා. ණය තැන්පතු වලට වඩා මොකක්ද? පියවස්ථාපිත ද්‍රවශීල වත්කම් අනුපාතය. ඔව් ද්‍රවශීල වත්කම් අනුපාතය. හොඳයි. නිලිනීගේ උත්තර හරි. අපි ඉස්සෙල්ලාම බලමු අපි ද්‍රවශීල වත්කම් අනුපාතය මොකක්ද කියලා. පියවස්ථාපිත ද්‍රවශීල වත්කම් අනුපාතය. ඒක ගණනය කරන්න බලන්න බැංකු දෙක සම්බන්ධයෙන්. ඔය ඇත්තටම දැන් මෙතන වගකීම් නැති හින්දා මුළු වත්කම් තියෙන්නේ. ඒකෝට අපි උපකල්පනය කරනවා මේ මුළු වත්කම් ප්‍රමාණය මුළු වගකීම් ප්‍රමාණයට සමානයි කියලා. හැබැයි වගකීම් වලින් අපිට අඩු කරන්න වෙනවා ප්‍රාග්ධන, හිමිකම් ප්‍රාග්ධන. හැබැයි මෙතන පොඩි මේකක් තියෙනවා. හැබැයි ඒක අපිට මුකුත් අපිට රූල් එකක් කියලා හරියටම කියන්න බෑ. නමුත් ප්‍රාග්ධනයට සම්බන්ධ සියලුම කොටස් අපි අඩු කරන්න ඕන හරිනම්. මොකද ඒ කියන්නේ හිමිකම් ප්‍රාග්ධන 300ක් තියෙනවා, සංචිත 200ක් තියෙනවා, රඳවාගත් ලාභේ 100ක් තියෙනවා. ඒක ටික ඔක්කොම අපිට ප්‍රාග්ධනය කරලා තමයි සලකන්න වෙන්නේ. එහෙම වුණොත් එතන ප්‍රාග්ධනය තියෙනවා 600ක් XYZ බැංකුවේ. හැබැයි අපිට ඕකේ තව විදිහක් තියෙනවා. අපිට ඕනනම් පුළුවන් හිමිකම් ප්‍රාග්ධනය දැන් මොකද බැංකු දෙකටම අපි එක විදිහට කරොත් අවුලක් නැහැ. අපි සංසන්දනයක් කරන නිසා. අපි හරිනම් කරන්න ඕන මුළු වගකීම් වලින් ඉක්විටි එක තමයි අඩු කරන්නේ. ඒ කියන්නේ හිමිකම් ප්‍රාග්ධන විතරයි අපිට අඩු කරන්න ඕන. ඉක්විටි කියන එක. එතකොට 8500 300ක් අඩු කරාම හරිය 8200යි. ඊළඟට අනිත් එක 20000න් 800ක් අඩු කරනවා. එතකොට 19200යි. දැන් බලමු ඊළඟට අපිට මොනවද ද්‍රවශීලවත්කමට ගන්න පුළුවන් කියලා. අත්‍යවශ්‍ය මුදල් අනිවාර්යයෙන්ම ද්‍රවශීලවත්කම්. රාජ්‍ය සුරකුම්පත් කියන එක අනිවාර්යෙන් ද්‍රවශීලවත්කම්. වෙන ද්‍රවශීලවත්කම් මෙතන පේන්න නැහැ. අපි ඒ නිසා ගන්නවා 1200යි 1000යි. එතකොට එනවා 2200ක්. 2200 බෙදෙනවා 8200. විශේෂ මානක් එනවා. ඊළඟ බැංකුව කියන්නේ PQR බැංකුවට එනවා. එතන තියෙනවා අත්‍යවශ්‍ය මුදල් 1000යි රාජ්‍ය සුරකුම්පත් 500යි. ඒතර 1500යි.
1500 බෙදනවා 19200. ඒක පොඩි ගාණක් එන්නේ 40 ගාණක් එන්නේ. ඔව් අතේ මුදල් ද්‍රවශීලවත්කම තමයි. ඔව් හරි. නිමාෂාගේ උත්තරේ හරි. ඔව් මම ඒක පදලා පෙන්නන්නම්. මේ උත්තර හරි ඔයගලන් නවෝදයාගේ උත්තරේ 13.07යි. ඉතින් ඔව්. දැන් මෙහෙමයි වෙන්නේ. ඔතන නැවත මම යන්නම් ගැටළු ගණනය කිරීම ඉලක්කම් වලට මම යන්නම්. දැන් බලන්න මේක දිහා. අපි ඉස්සෙල්ලාම බලන්න ඕන ද්‍රවශීලවත්කම් මොනවද කියලා. XYZ බැංකුව ගත්තම ද්‍රවශීලවත්කම් වෙන්නේ අතැති මුදල් 1200ක් තියෙනවා. ණය සහත්කාරම් ද්‍රවශීලවත්කම් නේ. මෙතන ද්‍රවශීලවත්කම් ගන්නට වැටෙන තව එකම එකයි තියෙන්නේ. ඒ කියන්නේ රාජ්‍ය සුරකුම්පත් පමණයි. 1000ක් තියෙනවා. එතකොට අතැති මුදල් 1200 රාජ්‍ය සුරකුම්පත් 1000යි. ඒතකොට ඒ දෙක එකතු කරාම 2200යි. එහෙනම් XYZ බැංකුවේ තියෙන ද්‍රවශීලවත්කම් 2200යි තියෙන්නේ. ආය අපි PQR බැංකුවට ගියාම එතන තියෙන ද්‍රවශීලවත්කම අතැති මුදල් 1000ක් තියෙනවා. සුරකුම්පත් 500ක් තියෙනවා. එතන 1500යි. ඒ කියන්නේ මේ බැංකුව ලොකු වුණාට මේ බැංකුවේ ද්‍රවශීලවත්කම අඩුයි. PQR බැංකුවේ. පැහැදිලිවම පේනවා අපිට. දැන් අපි දැන් මේක බෙදන්නේ මොකෙන්ද? මුළු වගකීම් වලින් හිමිකම් ප්‍රාග්ධන අඩු කරලා යන ගානෙන් තමයි බෙදන්නේ. මුළු වගකීම් අඩු කිරීම හිමිකම් ප්‍රාග්ධනය. එතකොට මෙතන හිමිකම් ප්‍රාග්ධනය කියලා මෙතන විශේෂයෙන් එකක් කියලා තියෙනවා. ඒ නිසා අපි ඒක විතරයි අඩු කරන්නේ. ඒත් අපි 8500න් 300ක් අඩු කරනවා. 8200යි. මේ 8200 තමයි හරයට එන්නේ. එතකොට උඩට එන්නේ මොකද්ද 2200 බෙදීම 8200 තමයි XYZ බැංකුවේ ද්‍රවශීලවත්කම් අනුපාතය 2200 බෙදීම 8200 එතකොට එනවා 26.8ක් 26.8යි දෙකක් එනවා XYZ බැංකුවේ ද්‍රවශීලවත්කම් අනුපාතය 26.8යි දෙකයි. PQR බැංකුව ගත්තොත් ඒගොල්ලන්ගේ මුළු වත්කම් 20000යි එන මුළු වගකීම 20000යි. ඒකෙන් අඩු වෙන්න ඕන හිමිකම් ප්‍රාග්ධනය ඒක 800යි. 20000න් 800ක් අඩු කරාම 19200යි. එතකොට එතන හරයට එන 19200 උඩට එනවා ද්‍රවශීලවත්කම්. ඒ කියන්නේ 1500යි. 1500 බෙදීම 19200. එතන එන උත්තරේ 7.8යි එකක් කියලා. ඔය දෙක තමයි උත්තර දෙක වෙන්නේ. කියන්නේ එක පැත්තක 26 ගානක් ආව අනිත් එකේ 7.8යි ආවේ. ෆාතිමාගේ උත්තරේ හරි. ලක්ෂානිගේ උත්තරේ හරි. නෑ ආයෝජන ගන්න බෑ අපිට ද්‍රවශීලවත්කම් කියලා. මොකද දන්නවද ආයෝජන වල එතන ස්පෙસિෆයි කරලා නෑ මොනවද කියලා. ඒ නිසා අපි සැකයක් ඇතුව ගන්න බෑ. දැන් ඔය අහලා තියෙන විහංග අහලා තියෙන ප්‍රශ්නේ වැලිඩ් ප්‍රශ්නයක්. නමුත් මෙතන මේ නිකම්ම නිකන් ආයෝජන කියලා විතරයිනේ තියෙන්නේ. ඒ නිසා අපිට ද්‍රවශීලවත්කම්ද කියලා හරියටම කියන්න බෑ. මොකද සමහර ආයෝජන තියෙනවා ද්‍රවශීල නොවන ආයෝජන. ඉතින් එතකොට අපි ඒක ද්‍රවශීලවත්කම් ගන්න බෑ. ඇත්තටම ද්‍රවශීලවත්කම් හිට ගන්න පුළුවන් ආයෝජනය තමයි මේ ගවර්න්මන්ට් සිකියුරිටිස්. ඒ කියන්නේ රාජ්‍ය සුරකුම්පත් විතරයි අපිට එහෙම ගන්න පුළුවන්. හරියට බැලුවොත්. ඉම්පෝර්ට් බිල්ස් තිබුණා නම් ඒකත් ගන්න පුළුවන් අපිට. ඒ කියන්නේ ආනයන බිල්පත් කියන එක. ඒක ගන්න පුළුවන්. නමුත් අනිත් එකම ආයෝජනයක් අපිට ගන්න බෑ. දැන් ඇත්තටම මම හිතන්නේ මේක බෝඩ් එකේ දාන්න අවශ්‍ය වෙන එකක් නැහැ කියලා. දැන් මම කිව්වා ඔබට මොකද්ද කරන්න කියලා. ද්‍රවශීලවත්කම් කියලා අපි මෙතන ගන්නේ අතැති මුදල් සහ රාජ්‍ය සුරකුම්පත්. ඊළඟට දැන් යටින් බෙදන එක තමයි හරය මුළු වගකීම් වලින් අඩු වෙන්න ඕන හිමිකම් ප්‍රාග්ධන. මුළු වගකීම් තියෙන ගාන අපි දන්නවා 8000 ගානක් කියලා. ඒතකොට ඒකෙන් හිමිකම් ප්‍රාග්ධනය අඩු වෙනවා 300ක්ද කොහෙද? එතකොට අපිට එනවා උත්තරයක්. ඒකෙන් තමයි බෙදන්නේ. එහෙම තමයි මේ උත්තර දෙක ඇවිල්ලා තියෙන්නේ. අපිට ඕනනම් දැන් අපි මේ ද්‍රවශීලවත්කම අනුපාතයෙන් මම හෙව්වේ. දැන් අපිට ඕන තව එකක් හොයන්න පුළුවන් මේ ද්‍රවශීලතාවය සම්බන්ධ. ඒක තමයි ණය තැන්පතු අනුපාතය.
බලමු ණය තැන්පතු අනුපාතය කොහොමද කියලා මේ බැංකු දෙකේ. ඒක ගණනය කරන්න අපිට තියෙනවා මේ දත්තයන් තියෙනවා ණය තැන්පතු අනුපාතය ගණනය කරන්න. කොහොමද? තැන්පතු ගැන කියලා තියෙනවද? තැන්පතු ගැන කියලා නැහැ නේ. එහෙනම් ණය තැන්පතු අනුපාතය ගණනය කරන්න බෑ. හරි අපිට ඒක ගණනය කරන්න බැරි වෙනවා. තැන්පතු ගැන විස්තරයක් නැහැ. ඒක තමයි මම කිව්වේ. දැන් අපි ණය තැන්පතු අනුපාතය ගණනය කරන්න ගියා නම් එහෙම අපිට ගැටලුවකට මුහුණ දෙන්න වෙනවා. මොකද අපිට තැන්පතු පිළිබඳව කිසිම විස්තරයක් මේකේ නැහැ. එහෙනම් අපි සැනසෙන්න වෙනවා මේ ද්‍රව සීලවත්කම් අනුපාතයෙන් පමණක්. හොඳයි එතකොට අපිට මොකක්ද කියන්න පුළුවන්? මේ බැංකු දෙක ගැන. අපි ඒ විශ්ලේෂණය කරන්න වෙනවා අනිවාර්යයෙන්ම. මොකද මේ ඉලක්කම් ගණනය කිරීම පමණ ප්‍රමාණවත් වෙන්නේ නැහැ. කියන්න බලන්න එතකොට මොකක්ද මේ බැංකු දෙකේ තත්ත්වය කියලා. ඔව්. මොන බැංකුවද ද්‍රවශීල අර්බුදයකට මුහුණ දෙන්න ඉඩ තියෙන බැංකුව? මේ දෙකේ. මොකද අපි දන්නවා මොකද්ද ද්‍රවශීලවත්කම අනුපාතයේ මේ අවමාගය තියාගන්න ඕන. 20ක් තියාගන්න ඕන. නමුත් අපිට මෙතන ගණනය කිරීම වලින් පේනවා මේ XYZ බැංකුව නම් ද්‍රවශීල මට්ටම පවත්වාගෙන යනවා. 26.8ක. නමුත් බලන්නකො 7.8 කියන්නේ කොච්චර අඩු ගන්නද? PQR බැංකුවේ සෑහෙන ද්‍රවශීල අර්බුදයක් තියෙනවා. ඒක පේනවා. අපි කියන්න ඕන ඒක. දැන් මේමයි මේ වගේ ඉලක්කම් විසඳීමක් එහෙම නැත්නම් ගැටළු විසඳීමක් ගණන් හදන එක ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ගණන් හදලා ඉවරලා අපි බලන්න ඕන ඒකෙන් අපිට ගන්න පුළුවන් තීරණ මොනවද කියන. ඒකයි වැදගත් වෙන්නේ. චවින්දියෝ දැන් මෙහෙමයි. ඔයගොල්ලෝ කියනකොට PQR බැංකුවට මෙහෙම විශේෂ ද්‍රවශීලතා ගැටලුවක් තියෙනවා. මොකද හේතුව මේ බැංකු දෙක ගත්තාම මේ බැංකු දෙකෙන් XYZ බැංකුවේ 26 ගණනක් තියෙනවා. ඒ කියන්නේ ඒකේ නියාමන රෙගුලාසි වලට වඩා උඩින් ඒගොල්ලෝ ඉන්නවා. කම්ෆර්ටබල් පොසිෂන් එක. ඒ කියන්නේ ඒගොල්ලෝ සාමාන්‍ය තත්ත්වයක හොඳ තත්ත්වයක ඉන්නවා ද්‍රවශීලතාවය සම්බන්ධයෙන්. නමුත් XYZ බැංකුව තමයි හොඳ තත්ත්වයක ඉන්නේ. PQR බැංකුව හොඳ තත්ත්වයක නැහැ. PQR බැංකුවේ 7.8යි ද්‍රවශීලවත්කම අනුපාතය. ඒක ඉතාමත්ම භයානක එහෙම නැත්නම් භයානක නෙමෙයි අපි කියනවා ගැටලුකාරී තත්ත්වයක් බැංකුවට. ද්‍රවශීලතා අර්බුදයක් පැහැදිලිවම තියෙනවා බැංකුවට. බැංකුවර ද්‍රවශීලතා අර්බුදයක් වෙනවා කියලා කියන්නේ ආයෙ වෙන මොකක්වත් heart attack එකක් ආවා වගේ තමයි. හොඳයි. ඉහත බැංකු දෙක සඳහා මුළු ප්‍රාග්ධන ප්‍රමාණත අනුපාතය සහ පළමු පෙළ ප්‍රාග්ධන ප්‍රමාණත අනුපාතය. කියන්නේ tier 1 capital කියන එක පළමු පෙළ කියලා කියන්නේ. මුළු ප්‍රාග්ධන ප්‍රමාණත අනුපාතය ඉස්සෙල්ලම ගණනය කරන්න බලන්න. මොකද මුළු ප්‍රාග්ධන ප්‍රමාණත අනුපාතය ගණනය කරන්න අපිට ඕන කරනවා ප්‍රාග්ධනය කියන එක ඔක්කොම ටික එකතු කරලා එනක මුළු ප්‍රාග්ධනය. ඒ කියන්නේ tier 1 සහ tier 2 දෙකම අරගෙන. දැන් මේකේ ගැටලුවේ තියෙන ඉලක්කම් දිහා බැලුවම අපිට පේන දේ තමයි ඒ ඉලක්කම් අපිට පුළුවන් ප්‍රයෝජනට ගන්න කොච්චරද ප්‍රාග්ධනය කියලා මුළු ප්‍රාග්ධනය කොච්චරද කියලා හොයාගන්න. total capital එක. එතකොට ඒක ගන්න ඕන. ඊට පස්සේ බෙදන්නේ මොකෙන්ද? අවදානම් බර තැබූ වත්කම් කියන එකෙන් තමයි බෙදන්නේ. හොඳයි අපි බලමු එහෙමනම් මේ බැංකු දෙකේ කොහොමද මේ මුළු ප්‍රාග්ධන ප්‍රමාණත අනුපාතය සහ පළමු පෙළ ප්‍රාග්ධන ප්‍රමාණත අනුපාත මොනවද කියලා. අපි බලමු අපි යමු ආයතරයක් ඉලක්කම් වලට. හොඳයි. දැන් මේක දිහා බලලා ඔබට කියන්න පුළුවන් මොකද්ද මුළු ප්‍රාග්ධනය මේ XYZ බැංකුවේ. ඒ වගේම PQR බැංකුවේ මොකද්ද මුළු ප්‍රාග්ධනය කියලා කියන්න පුළුවන්. ඊට පස්සේ බෙදන්නේ මොකෙන්ද? අවදානම් බර තැබුවත්කම් වලින්. උත්තරේ ගන්න බලන්න.
මුළු ප්‍රාග්ධනය කියන එකට උත්තරේ ගන්න ඉස්සෙල්ලා. දහයයි. හොඳයි ඔබ හැම කෙනාම වගේ මම හිතන්නේ පැටලිල්ලක ඉන්නේ. පෙන්නනම් ආයෙසරයක් මේක. කියන්නකො මේකේ මුළු ප්‍රාග්ධනය මොකක්ද කියලා. මේ හිමිකම් ප්‍රාග්ධනය විතරක් කරන් හරියන්නේ නැහැ. අපිට මේ මුළු ප්‍රාග්ධන ප්‍රමාණයට අනුපාතයේදී මේ හිමිකම් ප්‍රාග්ධනය විතරක් අරන් බෑ. බලන්න බෝඩ් එක. දැන් බලන්න XYZ බැංකුව. ඒකේ බලන්න කීයක් එකතු කරලා තියෙනවද මම? ඒකේ ඇත්තටම හිමිකම් ප්‍රාග්ධනය තියෙනවා, සංචිත තියෙනවා, රඳවාගත් ලාභ තියෙනවා, ඊළඟට දිගු කාලීන ණය කර තියෙනවා. ඒ ටික ඔක්කොම අපි ප්‍රාග්ධනය හැටියට ගන්නවා. PQR බැංකුවෙත් එහෙමයි. හිමිකම් ප්‍රාග්ධනය තියෙනවා. ඊළඟට අපි ගන්නවා සංචිත, ඊළඟට ගන්නවා රඳවාගත් ලාභය, ඊළඟට ගන්නවා දිගු කාලීන ණය කර සුරකුම් රහිත. ඒ ටික ඔක්කොම එකතු කරලා තමයි මුළු ප්‍රාග්ධනය හැදෙන්නේ. ඔව්. ඇත්තම නිමාශගේ උත්තරේ තමයි හරි. නිමාශගේ උත්තරේ හරි.
14.16 එනවා එකකට 16.66 කියලා අනිත් එකට එනවා 16.66ක්. නිමාශගේ උත්තරේ හරි. මේක හරියට හිතට ගන්න. දේශානි දැහැමිනේ. දැහැමිය. ඔයා පොඩ්ඩක් බලන්න 12.5ක් ඇවිල්ලා තින්නේ කොහොමද? එතන එන්නේ 800 නෑ 300 නේ. PQR එකේ. XYZ එකේ ඉන්නේ 300යි 200යි 100යි ආය 250ක් දෙනවා. දැහැමි හරි පොඩි වැරදීමක් වෙන්නේ නැති. දැන් ඔය මතක තියාගන්න මේ ප්‍රාග්ධනය කියන කතාවේදී අපි ටික කල්පනාවෙන් වැඩ කරන්න ඕන. මොකද මේ ප්‍රාග්ධනයේ තියෙනවා මේ ක්ලාසස් දෙකක්. ඒ කියන්නේ ස්තර 1 සහ ස්තර 2 කියලා. දැන් ස්තර 1 කියන එකෙත් අපේ හිමිකම් ප්‍රාග්ධනය කියන එක තමයි ප්‍රධානම එක. අපි කියනවා common equity tier 1 කියලා කියන්නේ ඒකට තමයි. හැබැයි ඒකට අමතරව තව තියෙන්න පුළුවන් other tier 1 capital. ඊට අමතරව ඒකටම අයිති සංචිත සහ රඳවාගත් ලාභ. ඒක ඔක්කොම එන්නේ tier 1 එකට. එතකොට මෙතන අපි tier 1 එක විතරක් අරන් හරියන්නේත් නැහැ. මෙතන තියෙනවා දිගු කාලීන ණය කර කියලා જાතියක් සුරකුම් රහිත. එහෙනම් ඒවත් අපිට tier 2 capital එකට ගන්න පුළුවන්. ඒ ටික ඔක්කොම එකතු කරලා තමයි මේ total capital ratio එක අපි ගණනය කරන්නේ. හොඳයි. එතකොට උත්තරේ වෙන්නේ XYZ එකේ 14.16යි PQR එකේ 16.66. ඒ දෙක හරි. උත්තර දෙක හරි. දැන් අපිට මේ ප්‍රශ්නෙන් අහලා තියෙන එක තමයි ඊළඟට අහන පළමු පෙළ ප්‍රාග්ධන අනුපාතය. ඒ කියන්නේ tier 1 capital ratio එක. tier 1 capital ratio එක කියන්නේ අර අපි ගත්තේ දිගු කාලීන ණයකර කියලා එකක්. ඒක නැතුව තියෙන අනිත් ටික ගත්තම හරි. ඒකත් හොයන්න බලන්න. ඒතර පළවෙනි බැංකුවට කියන්නේ XYZ බැංකුවට එනවා 300යි 200යි 100යි විතරයි. එතන 600ක්. හොඳයි බලමු පෙළ ප්‍රාග්ධන අනුපාතය හොයන්න බලන්න. බැංකු දෙකේම බැංකු දෙකේ මේ ගානේ නේද? පළවෙනි එකට 10%ක් එනවා. හරි. දෙවෙනි එකේ 10%ද? දෙවෙනි එකේ එන්නේ 1200 දෙකේම 10%. හරි. හොඳයි. දැන් අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. මම හිතන්නේ ඉතා පහසුයි ඒක. නිමාශා දිනවා විහංග උද්දිනී ඔක්කොම උත්තර දීලා තියෙනවා. හොඳයි. දැන් අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. මුළු ප්‍රාග්ධන ප්‍රමාණත අනුපාතය සහ පළමු පෙළ ප්‍රාග්ධන ප්‍රමාණත අනුපාතය සම්බන්ධයෙන් නියාමන ආයතන නිර්දේශ කර ඇති රෙගුලාසි අවමයන් පිළිවෙලින් 12% සහ 10% නම් බැංකු දෙකේ අවදානම් අවශ්‍යසන කිරීමේ හැකියාව සහ නුවණත්භාවය සංසන්දනය කරන්න. අපි මොකක්ද දැන් ඕකට දෙන උත්තරේ? දැන්
112 තමයි එතකොට මුළු ප්‍රාග්ධන අනුපාතයේ නියාමන රෙගුලාසි වලින් කියලා තියෙන අවමාගය. එතකොට අපිට මේ බැංකු දෙකම අවමාගය ඉක්මවලා තියෙනවා. එහෙම නේද? බැංකු දෙකම අවමාගය ඉක්මවලා තියෙනවානේ මුළු ප්‍රාග්ධන ප්‍රමාණතා අනුපාතයෙන්. දැන් ඔබ කිව්වා මුලදී කිව්වා ප්‍රාග්ධන ප්‍රමාණතා අනුපාතය ටෝටල් එකේ 14.16යි XYZ අනිත් එක 16.66යි. ඒතර 112 නම් අපේ අවම නියාමන අවශ්‍යතාවය මේ බැංකු දෙකම ඒ නියාමන අවශ්‍යතාවය සම්පූර්ණ කරනවා. මුළු ප්‍රාග්ධන ප්‍රමාණතා අනුපාතය සම්බන්ධයෙන්. එන නුගුණවත් භාවය සම්බන්ධයෙන් අවුලක් නැහැ. හැබැයි දැන් කවුරු හරි කිව්වොත් PQR එකේ ප්‍රාග්ධන ප්‍රමාණතා අනුපාතය ඉහළින් තියෙන හින්දා මල්කි මොකද කියන්නේ? මුළුවත්කම් නෙමෙයි මෙතන අවශ්‍ය වෙන්නේ. සර් මේ අර ප්‍රාග්ධන ප්‍රමාණතා අනුපාතය හොයනකොට මුළු ප්‍රාග්ධනය ගන්න කොහොමද? මුළු ප්‍රාග්ධනයනේ මුළු ප්‍රාග්ධනය කියන්නේ මෙහෙමයි. දැන් ඔයා බලන්න XYZ බැංකුව අරගෙන බලන්න. XYZ බැංකුව අපි අරගෙන බැලුවොත් මම ආයෙ පෙන්නන්නම් ඔයාලට. මෙතන බලන්න ප්‍රාග්ධනය කියලා ගත්තා මුළු ප්‍රාග්ධනය ගත්තම ඔන්න හිමිකම් ප්‍රාග්ධනය ඔන්න එක අයිටම් එකක් 300යි සංචිත එකතු වෙන්න ඕන 200යි ඒතර 500යි රඳවාගත් ලාභය එකතු වෙන්න ඕන 100යි ඒතර 500යි 600යි ඊළඟට සුරකුම් රහිත ණය කර ඒක දිගු කාලීන 250යි. ඒතර ඔය ටික ඔක්කොම එකතු කරලා තමයි මුළු ප්‍රාග්ධනය එන්නේ XYZ බැංකුවේ. ඒ කියන්නේ වෙනත් වචන කියනවා නම් එතන එනවා 300යි 200යි 100යි 250යි. ඒ කියන්නේ 850ක් එනවා XYZ බැංකුවේ මුළු ප්‍රාග්ධනය. ඊළඟට අපි PQR බැංකුව ගත්තම PQR බැංකුවේ මුළු ප්‍රාග්ධනය වෙන්නේ හිමිකම් ප්‍රාග්ධනය 800යි සංචිත 400යි එතන 1200යි ඊළඟට රඳවාගත් ලාභය 300යි එතකොට 1500යි ඊළඟට දිගු කාලින ණය 1000යි එතකොට මෙතන තියෙන්නේ 1500යි 1000යි කියන්නේ 2500යි. එමයි. එතකොට අපි මේක උත්තරේ ගන්නකොට ගන්නේ පළවෙනි එකේ එන්නේ 850 බෙදීම 6000. දෙවෙනි එකේ එන්නේ 2500 බෙදීම 2500 බෙදීම 15000. තමයි දෙවෙනි එකට එන්නේ. හරි නේද? මම හිතනවා ඒක පැහැදිලි කිරීම ප්‍රමාණවත් කියලා. හරි සර් පැහැදිලි. thank you sir. right welcome. හොඳයි. අපි යමු ඊළඟට. දැන් අපි පොඩි විනිශ්චයක් මෙතන සිද්ධ කරන්න වෙනවා බැංකු දෙක සම්බන්ධයෙන්. ඒ කියන්නේ අපිට බලන්න වෙනවා අපි බැංකු දෙකේ ඉස්සෙල්ලාම අපි සලකා බලන්නේ මුළු ප්‍රාග්ධන අනුපාතය ගැන. එතකොට අපි කවුරුත් දන්නවා දැන් අපි ගණනය කරා මුළු ප්‍රාග්ධන අනුපාතය 12 right 14යි ගණක් ආවනේ. 14.16ක් ආව XYZ දෙකේ PQR එකේ ආව 16.6යි. එහෙමනම් නුගුණවත් භාවය පිළිබඳ මිනුවක් හැටියට අපි ගත්තොත් මුළු ප්‍රාග්ධන ප්‍රමාණතා අනුපාතයේ මේ බැංකුව දෙකම නුගුණවත් භාවයකට කිට්ටු වෙලා නැහැ. ඒ නිසා හොඳ සාධාරණ ගුණවත් භාවයක් තියෙනවා දෙකටම. සාධාරණව ක්‍රියාත්මක වෙනවා. හැබැයි අපි දෙවෙනි එකට ගියොත් ඒ කියන්නේ පළමු පෙළ ප්‍රාග්ධන ප්‍රමාණතා අනුපාතය 10 තමයි නියාමන අවමාගය. මේ බැංකු දෙකම හැබැයි ඉන්නේ ඒ නියාමන මට්ටමේ. ඉතින් අපිට කියන්න බෑ පොඩි ප්‍රශ්නයක් තියෙනවා එතන. මොකද ඕක අඩු වෙන්න හරි වැඩි වෙන්න හරි පුළුවන් බොහොම සුළු දෙයකින්. අන්න ඒ නිසා එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. පොඩි ප්‍රශ්නයක් එතන තියෙනවා. අපි ඒක කියන්න ඕන. නුගුණවත් භාවය සම්බන්ධයෙන් මිනුමක් ලෙස අපි පළමු පෙළ ප්‍රාග්ධන ප්‍රමාණතා අනුපාතය භාවිතා කළොත් මේ බැංකු දෙකම සීමාකාරී අවස්ථාවක තමයි ඉන්නේ ඒ සම්බන්ධයෙන්. මොකද නියාමන අවස්ථාවේ 10% ඒගොල්ලන්ගේ ගාණ 10%යි. යන්තම් නියාමනයෙන් බේරෙන්න පුළුවන්. හැබැයි මොනවා හරි ආර්ථිකයේ ඇතිවෙච්ච ප්‍රශ්නයක් නිසා ඔවුන්ගේ
ප්‍රාග්ධනය පොඩ්ඩකින් හරි අඩු වුණොත් ඔවුන්ට නියම රෙගුලාසි වලට අනුගත වෙන්න බැරි වෙනවා. අන්න ඒ කතාව කියන්න වෙනවා එතන. විස්තරයක් හැටියට. හොඳයි අපි නැවතත් අපු ප්‍රශ්නෙට යමු. අවදානම් අවශ්‍යසන කිරීම හැකියාව කියන එකත් අපි කතා කරනවා. මොකද අපි නුගුණ භාවය ගැන විතරයි කතා කරේ දැනට. මොකද්ද අවදානම් අවශ්‍යසන කිරීම හැකියාව? ඇත්තටම බැලුවොත් XYZ PQR බැංකුවේ අවදානම් අවශ්‍යසන කිරීම හැකියාව වැඩි වගේ. මොකද ඒකේ ප්‍රාග්ධන ප්‍රමාණයට අනුපාතය 16.66ක් වෙනවා. අරගේ 14.9 ගණනයි වෙන්නේ. එතකොට නියාමන ගානට වඩා වැඩියෙන් සෑහෙන වැඩියෙන් තියෙනවා දෙවෙනි බැංකුවේ. අපිට කියන්න පුළුවන් අවදානම් අවශ්‍යසන කිරීමේ හැකියාව සම්බන්ධයෙන් PQR බැංකුවට වඩා XYZ බැංකුවට වඩා PQR බැංකුව ඉහළ මට්ටමක ඉන්නවා කියලා අපිට කියන්න පුළුවන්. හොඳයි. දැන් මේකේ දිගට තියෙනවා ටිකක් මම හිතන්නේ දැන් මේ ප්‍රශ්න පත්‍රයේදී නම් මෙච්චරම දිග දේවල් මේ කියන එකක් නැහැ. නමුත් අපි දැන් මෙතන ඉගෙන ගැනීමක් කරන්නේ. ඒ නිසා අපි නොයෙකුත් විදිහේ දේවල් අපි මෙතන සාකච්ඡා කරනවා. මොකද වෙන්න පුළුවන් හැමදේම වගේ සාකච්ඡා කරනවා. හොඳයි දැන් ඊළඟ ප්‍රශ්න තමයි ආයෝජන බැංකුවක් වල වඩා ඉඩ ඇත්තේ මෙම බැංකුව දෙකෙන් කුමන බැංකුවද? දැන් ඒකට අපිට උත්තරයක් දෙන්න අනිවාර්යයෙන්ම අපිට යන්න වෙනවා මෙන්න මේ ඉලක්කම් ටිකට. ආයෝජන බැංකුවක් වල වඩා ඉඩ ඇත්තේ කුමන බැංකුවද කියලා අහන්න. ඕගොල්ලෝ උත්තරය දෙන්න බෑ. උත්තරය දෙන්න හැබැයි කියන්න ඕනේ ඇයි එහෙම කිව්වේ කියලා. ඔය දිනේ උත්තරයක් දීලා තියෙනවා PQR බැංක් කියලා නවෝදයක් දීලා තිනවා. ඔව් PQR බැංක් එක කියන එක හරි. මොකද්ද මෙයා කියලා තින්නේ tier 1 capital එක ඉහළ ප්‍රමාණයක් තියෙන හින්දා. ඉහළ ප්‍රමාණයක් කියන එක අදහස් කරන්නේ මොකද්ද? බලමු. සුලකුම් වැඩි.
දැන් බලන්න මෙතන අපිට පේන දේ තමයි ප්‍රධාන වශයෙන්ම දැන් ඕගොල්ලෝ කියන දේවල් එක්ක බැලුවොත් tier 1 capital එක වැඩි තමයි මේකේ. ඒ කියන්නේ ප්‍රමාණාත්මකව වැඩි වුණාට ගුණාත්මකවත් වැඩි ඇත්තටම. ඒ වගේම තමයි අපිට පේන තව දෙයක් උත්තරේ සාමාන්‍යයෙන් අපිට බාර ගන්න පුළුවන් කියලා තියෙන එක. තව දෙයක් තියෙනවා මෙතන මේ බලන්න පොලි ආදායම සුද්ධ පොලි ආදායමට වඩා වැඩියෙන් තියෙනවා පොලි නොවන ආදායම. පොලි නොවන ආදායම ඊට වඩා වැඩි. ඉතින් ආයෝජන බැංකුවල තමයි මේ ලක්ෂණය තියෙන සාමාන්‍යයෙන්. හොඳයි. අපි ආයෙත් ප්‍රශ්නෙට යමු ඊළඟ කොටසට. හේතු දක්වන්න කියලා තියෙනවා. ඊළඟට බැංකු දෙකේ ඉපැයීම් හැකියාව සංසන්දනය කරන්න. මොකද ඉපැයීම් හැකියාව කියන්නේ? අපි ගන්න වෙනවා ඉස්සෙල්ලාම ගන්න වෙනවා net interest income එක. ඒ කියන්නේ සුද්ධ පොලි ආදායම සහ පොලි නොවන ආදායම. පොලි නොවන සුද්ධ ආදායම. දැන් ඒක අරගෙන අපිට බෙදන්න පුළුවන් වෙන්න ඕන විශේෂයෙන්ම බලමු ඉස්සෙල්ලාම බලමු පොලි සුද්ධ පොලි ආන්තිකය කියන එක සංසන්දනය කරලා. ඊළඟ cost income ratio අපිට ඕන බලන්න පුළුවන්. හොඳයි බලමු අපි ඉපැයීම් හැකියාව සංසන්දනය කරනවා. ඒක විදිහක්. එහෙම නැත්නම් අපිට පුළුවන් කෙලින්ම net profit එක අරගෙන එහෙමත් පුළුවන්. net profit අරගෙන මේ assets ඒ කියන්නේ මුළු වත්කම් එක සංසන්දනය කරන්න පුළුවන්. ඒක තමයි ලේසි. බැංකු දෙකේ ඉපැයීම් හැකියාව සංසන්දනය කරනවා කියන්නේ ඒකයි. හොඳයි කියා සංසන්දනය කරලා බලමු. මේ ප්‍රොෆිට් එක දීලා නැහැ. එහෙමනම් අපිට මේ පොලි ආදායම සහ පොලි නොවන ආදායම තමයි යන්න වෙන්නේ. සුද්ධ පොලි ආදායම දීලා තියෙනවා. පොලි නොවන ආදායමත් දීලා තියෙනවා. එහෙනම් අපිට ආදායම ගන්න පුළුවන් සම්පූර්ණයෙන්. මුළු ආදායම. ඒක තමයි ඇත්තටම මේ අද්දේකට කියන්නේ total income එක. ඒක බෙදන්න වෙන්නේ ඒ කියන්නේ මේක තමයි සුද්ධ ආදායම. ඒක බෙදනවා මුළු වත්කම් වලින්. හොඳයි කියන්න බලන්න වත්කම් මත ලාභය කියන එක. ලාභය වෙන්නේ මෙතන පොලි නොවන ආදායමයි සුද්ධ පොලි ආදායම එකතු වුණාම එන්නේ පොලි නොවන වේදම කියලා කන්නේ නැහැ සුද්ධ තමයි මෙතන තියෙන්නේ ඔක්කොම. පොලි නොවන ආදායම කියලා ඒ ආදායම සුද්ධාගේ තියෙන්නේ මෙතන. ඔව් කියන්න බලන්න. ඒක ගණනය කරන්න පුළුවන් අපිට. වත්කම් මත ලාභය කියන ගණනය කරන්න XYZ එකේ සහ PQR එකේ. ඔව් විහංගගේ හරි උත්තර හරි. දැන් මෙහෙමයි අපි දැන් මේ සංසන්දනය කරොත් එම අපිට පේන්නේ දෙකම එක වගේ. ඉපැයීම් හැකියාවකින් බැලුවම ලොකු වෙනසක් නැහැ. දෙකම තියෙන්නේ මේ එකම ගාන තියෙන්නේ. හැබැයි පොඩ්ඩක් අඩුයි මාජිනලි අඩුයි මේ පළවෙනි බැංකුවනේ. මාජිනල් අඩුවක් තියෙනවා. දැන් අපි ගත්තේ බලන්න දැන් මේ ඉලක්කම් වලට අනුරූපව බැලුවොත් අපි
ඉලක්කම් වලට අනුරූපව බැලුවොත් ශුද්ධ පොලී ආදායම 250යි මේ බැංකුවේ. ඒ කියන්නේ XYZ බැංකුවේ. පොලී නොවන ආදායම 25යි. ඒකට 250යි 25 කියන්නේ 275යි. 275 බෙදනවා මුළු වත්කම් 8500. එතන 3.2යි 3ක් කියලා උත්තරේ. 2යි 3යි 5යි කියලා. ඉතින් හරියට බැලුවොත් 3.2යි 4ක් වගේ වෙනවා. අපි ගමු ඊළඟට අනිත් බැංකුව. ඒකේ ශුද්ධ පොලී ආදායම 300යි. පොලී නොවන ආදායම 350යි. එතකොට 650යි. 650 බෙදීම 20000. එතන 3.2යි 5ක් කියලා හරියටම. හැබැයි දැන් මේ දෙක බැලුවාම අපිට පොඩි වෙනසක් තමයි තියෙන්නේ. කියන්නේ XYZ බැංකුවේ පොඩ්ඩක් තමයි අඩු. මේ return on assets කියන එක. ඒ කියන්නේ වත්කම් මත ලාභය කියන එක පොඩ්ඩක් අඩුයි XYZ එකේ. සංසන්දනය කරන්න කියලා කියන්නේ පහළ ඉපෙම් හැකියාවක බැංකුවේ මේ හැකියාව වර්ධනය කිරීම සඳහා ගත යුතු පියවර නිර්දේශ කරන්න. හැබැයි දැන් පහළ ඉපෙම් හැකියාව කියලා කිව්වට දැන් 3.2යි 3 කියන එක අඩු තමයි අරට වඩා. අපිට ඕනනම් දෙකටම පියවර නිර්දේශ කරන්න පුළුවන්. මේ දෙකේම එච්චරම ඉපෙම් හැකියාව ඉහළ නැහැ කියලා. මොකක්ද කරන්න ඕන කියලා තමයි අහන්නේ. පියවර නිර්දේශ කරන්න. ඊට වැදගත් නිර්දේශ තමයි එතන ඉදිරිපත් කරන්න වෙන්නේ. හොඳයි මම හිතනවා ඔබට පුළුවන් වෙයි කියලා නිර්දේශ ටිකක් කියන්න. එතන මේගොල්ලෝ මේ XYZ බැංකුව මාජිනලි අඩු වෙන්න හේතුවක් තියෙනවා. අපිට පුළුවන් වුණා මේ බැංකු දෙක සම්බන්ධයෙන්ම අපිට නිර්දේශ ඉදිරිපත් කරන්න පුළුවන්. මොකද මේ දෙකේ ලොකු වෙනසක් නැහැ. ඉපැයීම හැකියාව සම්බන්ධයෙන් බලමු. 3.2යි 3යි ගාණක් තියෙනවා. 3.2යි 4ක් වගේ වෙනවා එතන. අතන 3.2යි 5යි. ඉතින් ලොකු වෙනසක් නැහැ. කියන්නේ චූටි වෙනසක් තියෙන්නේ. අපි කියනවා ඒවට ඊටාත්ම ආන්තික වශයෙන් වෙනසක් තියෙන්නේ. මාජිනල් ඩිෆරන්ස් එකක්. එතකොට අපි මේ දෙකටම අපිට ඕනනම් කියන්න පුළුවන් ඕගොල්ලන්ගේ earning capacity එක තව වැඩි කරන්න පුළුවන් කියලා. ඉපැයීම හැකියාව capabilities. ඉතින් ඒකට ඔබට පුළුවන් ජෙනරල් ඒ කියන්නේ සාමාන්‍ය පොදු විදිහේ නිර්දේශයන් ඉදිරිපත් කරන්න පුළුවන් මේකට. මොනවද? ඒ දෙකක් කියනවනම් පහළ ඉපැයීම හැකියාවේදී බැංකුව කියලා තමයි ප්‍රශ්නය සඳහන් කරලා තියෙන නිසා අපි ඒ ගැන ඉස්සෙල්ලා කතා කරලා ඉමු. ණය පරිමාව වැඩි කිරීම එකක් හොඳයි. ඒක හොඳයි. ඒක විතරක් මදි. ණය පරිමාව වැඩි කළා ණය අක්‍රීය ණය පාලනය කරන්න ඕන. ඒ කියන්නේ වෙනත් වචනින් කියනවා නම් අපි ගුණාත්මක භාවයෙන් ඉහළ මට්ටමේ තියෙන ණය ප්‍රදානයක් තමයි අපි කරන්න ඕන. collateral loans. අමන්දා ලියලා තියෙන උත්තරේට මම කියන්නේ මේ. ඒ උත්තරේ එක පැත්තක් තියෙනවා නමුත් අපිට කියන්න වෙන තව දෙයක්. ණය වැඩි වැඩියෙන් ලබා දීම කියන එකෙන් කරදරයක් වෙන්න පුළුවන් ටික දවසක් යනකොට අපි ලබා දෙන ණය සම්බන්ධයෙන් හරි විමසීමක් නොකළොත්. ඒ නිසා අනිවාර්යයෙන්ම අපි ණය ලබා දෙනවා නම් වැඩි කරනවා නම් ණය ප්‍රමාණය ඒක ඉතාමත්
ගුණාත්මක භාවයෙන් ඉහළ ණය වෙන්න ඕන. ඒ කියන්නේ අක්‍රීය ණය අනුපාතය දැඩිසේ පාලනය කරමින් අපි ණය ලබා දීම කරන්න වෙන්නේ. එහෙම කරනවා එකක්. අනිත් එක අපිට පුළුවන්කම උත්සාහ කරන්න ඕන පොලී නොවන ආදායම් වැඩි කර ගැනීමට. පොලී නොවන ආදායම් වැඩි කර ගැනීමට උත්සාහ කරන්න ඕන. ඔයක තමයි අපිට කියන්න පුළුවන් මේ ඊට අක්‍රීය ණය පාලනය කිරීම කියන එක. ඊළඟට තමයි ආයෝජන සම්බන්ධ ගුණාත්මක භාවයක් ඇති කරගන්න ඕන. ඔව් අපිට ඒ ටික කියන්න පුළුවන්. තවත් ඔබට ඕන නම් කියන්න පුළුවන් ඒ කියන්නේ පරිපාලන වියදම් අඩු කිරීම කියලා වගේ දේවල් ඒ වගේ දේවලුත් කියන්න පුළුවන්. මොකද අපි ඕවරෝල් කියන්න ඕන ඔක්කොම කියනකොට. හොඳයි මම හිතනවා දැන් අපි මේ සප්ලිමන්ටරි ක්වෙස්චන්ස් කියන ඒ ටික සජීව අභ්‍යාස ගැන අපි කරා දැන් ඒ ටික. අපි දැන් ඊළඟට යමු ප්‍රශ්න පත්‍රයකට. මේ ඊටාත්ම ළඟ කාලයකදී කියන්නේ 2020 ජනවාරි මාසයේ ඉදිරිපත් කරපු ප්‍රශ්න පත්‍රය. අපි දැන් ඉස්සෙල්ලාම දැන් මේ ප්‍රශ්න පත්‍රයේ තියෙන ස්ට්‍රක්චර් එක පොඩ්ඩක් බලමු. දැන් මේකේ ඇත්තටම පළවෙනි ප්‍රශ්නේ තියෙනවා. ඒ ප්‍රශ්නය කොටස් 10ක් තියෙනවා. ඒ කොටස් 10න් කොටස් 5ක් මල්ටිපල් චොයිස් ඒ කියන්නේ බහුවර්ණ ප්‍රශ්න. ඉතිරි කොටස් 5 කෙටි උත්තර සහිත ප්‍රශ්න. ඒ කියන්නේ තනි වාක්‍යයකින් වාක්‍ය දෙකකින් උත්තර දෙන්න පුළුවන් ප්‍රශ්න. බලමු මේ ටික. හොඳයි. පළවෙනි ප්‍රශ්නය ආසන සෑම බහුවන ප්‍රශ්නය සඳහාම දී ඇති පිළිතුරු 4 අතරින් යෝග්‍යම පිළිතුරු සපයන්න. වාණිජ්‍ය බැංකු ව්‍යාපාරයේ කටයුතු වලදී මින් කවරක් බැහැර ශේෂපත්‍ර කාර්යයක් වේද? ඒ කියන්නේ off balance sheet item. ණය ප්‍රදානය කිරීම, අපකර සම්පාදනය, තැන්පත් රැස් කිරීම, භාණ්ඩාගාර බිල්පත් වල ආයෝජනය. මොකද්ද මේකට එන උත්තරේ? දැන් මේක ABCD කියලා තියෙනවා. ඒකෙන් ඒ අකුර දෙන්න බලන්න මොකද්ද කියලා. පළවෙනි එකට අකුර. ඔව් හරි උත්තර හරි. B. B කියලා එන්නේ මොකද අපකර සම්පාදනය තමයි ගැරන්ටි කියලා කියන්නේ. ගැරන්ටි කියලා කියන්නේ off balance sheet item එකක්. ණය කියන එක off balance sheet නෙමෙයි. ඒක කෙලින්ම balance sheet එකට සම්බන්ධයි. mobilized deposit කියන එකත් තැන්පත් කිරීමත් balance sheet එකට සම්බන්ධයි. ආයෝජනයත් සම්බන්ධයි. ඊළඟට සුරකුම්පත් මිලට ගැනීමට හෝ විදේශීය විනිමය මිලට ගැනීමට අර්පණය කරනු ලබන මිල නම් කරන්නේ. අර්පණය offer කියන එක සුරකුම්පත් මිලට ගැනීමට හෝ විදේශීය විනිමය මිලට ගැනීමට අර්පණය කරනු ලබන මිල නම් කරනුවේ. bid and offer. ඔව්. මොකක්ද මේකට උත්තරේ දෙවෙනි එකට? මේකෙත් තියෙනවා මෙතර මේ කන්වෙන්ෂන් එකක්. දැන් අපි දන්නවා ඔබ විදේශී විනිමය ගැන කතා කරනකොට අපි දැන් ඩොලර් රේට් එක ඇහුවොත් කායෙන් හරි ඒගොල්ලෝ කියන්නේ අපි හිතමු 198යි 200යි කියලා කියනවා. අපි හිතමු එහෙම කිව්වයි කියලා. 198යි 200යි. මොකක්ද දැන් අදහස් කරන්නේ? 198 කියන්නේ මිලදී ගන්න මිල, 200 කියන්නේ විකුණන මිල. ඒක තමයි මේ අපි සාමාන්‍ය මිල කියන විදිහ. bid and ask කියලාත් කියනවා, bid and offer කියලාත් කියනවා. සුරකුම්පත් මිලට ගැනීමට හෝ විදේශීය විනිමය මිලට ගැනීමට අර්පණය කරනු ලබන මිල නම් කරන්නේ. එතකොට මේ අර්පණය කරනු ලබන මිල කියන්නේ මිලට ගැනීමටනේ. විකිණීමට නෙමෙයි. අපි ගන්න හදන්නේ. දැන් ඒක මම බෝඩ් එකේ පොඩ්ඩක් පෙන්නන්නම්. මොකද ඔක තියෙන විදිය පේන්න ඕන.
මේ බලන්න 199 202 කියලා මෙතන තියෙන්නේ. ඒතර 199 කියලා කියන එකට අපි කියනවා මිලදී ගන්න ගාන 202 කියන්නේ විකුණන ගාන. හොඳයි එහෙමනම් උත්තරේ මොකක්ද කියලා මම අහන්නේ. අපි යමු ආයශරයක් ප්‍රශ්නෙට. හොඳයි මේකට උත්තරේ කියන්න බලන්න. දෙවෙනි ප්‍රශ්නේ උත්තරේ C. ඔව් C කියන එක තමයි හරි. C කියන එක මම කියනවා C එක හරි වෙන්නේ මොකද කියලා. ලන්සු සැබු මිල කියන එක තමයි හරි උත්තරේ. ඒ කියන්නේ අපි මේකට කියන දැන් ඔය අපි දාලා තියෙන විදිමක් තියෙනවනේ. ඒ කියන්නේ 199 202යි කියලා. දැන් ඕක අපි තව විදිහකට කියනවා නම් bid and offer කියලා ඔකට කියන්නේ. bid and offer price කියලා. bid කියලා කියන්නේ ලන්සු සැබු මිල කියන එක. ඒක උත්තරේ C තමයි උත්තරේ හරි. අපි යමු ඊළඟට තුන්වෙනි ප්‍රශ්නෙට. සර් අනිත් තුනත් පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද? අසන ලද මිල වෙළඳ මිල දැන් අසන ලද මිල කියලා කියන්නේ ඇත්තටම bid and ask කියලා තමයි සමහර තැන්වල සඳහන් වෙන්නේ ඕක. එතකොට ඔය විකුණන මිලට තමයි අසන මිල කියලා කියන්නේ. අසන ලද මිල කියන්නේ විකුණන මිලට. bid price කියලා කියන්නේ ලන්සු ලැබු මිල කියන එක bid price කියලා කියන්නේ. එතකොට bid and ask කියලා සමහරලාට කියනවා bid and offer කියලාත් කියනවා. වෙළඳ මිල කියලා කියන්නේ ඒක නෙමෙයි. වෙළඳ මිල කියලා කියන්නේ විකුණන මිල. මේ කියන්නේ මේ market price කියන එක වෙළඳ මිල කියන්නේ. ස්ථාවර මිල කියන්නේ fixed price කියන එක. නමුත් දැන් මෙතන ඇත්තටම කියනවා නම් ඔය මිල කියවමකදී අපි කතා කරන මිල අපි සාමාන්‍ය භාෂාවෙන් කියනකොට කියන්නේ මිලදී ගන්නා මිල සහ විකුණන මිල කියලා තමයි අපි සාමාන්‍ය භාෂාවේ කියන්නේ. නමුත් මේ foreign exchange වලදී හරි securities exchange එකේදී අපි කතා කරනකොට කියන්නේ bid and ask price කියලා කියනවා. එහෙම නැත්නම් bid and offer price කියලා කියනවා. bid කියලා කියන්නේ මිලදී ගන්න මිල. offer කියලා කියන්නේ විකුණන මිල. එතකොට bid කියලා කිව්වම මෙතන මේ කතා කරන්නේ bid price කියන එක. ඒක තමයි ලන්සු තැබු මිල කියන අපි පාවිච්චි කරන්නේ. ඊළඟට තුන්වෙනි ප්‍රශ්නට යමු. බැංකු ව්‍යාපාරික කටයුතු වලදී වෙළඳපොළ අවදානම යනුවෙන් කුමක් අදහස් වේද? ඔව්. බැංකු කටයුතු වලදී විශේෂයෙන් වෙළඳපොළ අවදානම කියන කුමක් අදහස් වේද? ඒකත් ඉතා පහසු ප්‍රශ්නයක්. ඔව් ඒකේ උත්තරේ B. හරි. උත්තරය B හරි. පොලි අනුපාතයන්ගේ යහපත් වෙනස් වීම. මොකද අනිත් එකක්වත් මේකට හරි නෑ. මොකද ණයකරුගේ පැහැර හැරී මේක ණය අවදානම. ණය මුදල් ගෙවිත අවස්ථාවේ ගෙවෙන්න හැකි මේකත් ණය අවදානම. ඊළඟ එක මෙහෙයුම් අවදානම. ඒතකොට B එක තමයි හරි. ශ්‍රී ලාංකික බැංකුවක විදේශීය බැංකුවක් විසින් විවෘත කරන රුපියල් ගිණුමක් හඳුන්වනු ලබන්නේ.
ඒකත් හොඳ ප්‍රශ්නයක්. ඔව්. ඔව් ඒකට ඒ තමයි උත්තරේ. වොස්ට්‍රෝ කියන එක තමයි උත්තරේ. වොස්ට්‍රෝ. වොස්ට්‍රෝ කියනවා. දැන් නොස්ට්‍රෝ කියලා කියන්නේ ශ්‍රී ලාංකීය බැංකුවක් විදේශී බැංකුවක් විසින් ශ්‍රී ලාංකීය බැංකුවක් විසින් විදේශීය බැංකුවක කියන එක තමයි වොස්ට්‍රෝ නොස්ට්‍රෝ කියන්නේ. මේකට උත්තරේ වොස්ට්‍රෝ කියන එක. පළවෙනි එක තමයි මේකට උත්තරේ. ඊළඟට අපි පස්වෙනි එකට යමු. මින් කවරක් වාණිජ බැංකුවක ශේෂපත්‍රයේ වත්කමක් නොවන්නේ. මින් කවරක් වාණිජ බැංකුවක ශේෂපත්‍රයේ වත්කමක් නොවන්නේද? ඔව්. ඔව් මේක තා පහසු ප්‍රශ්නයක්. බලමු. ඔව් මල්කී නවෝදය B හරි B. මොකද ඒක ස්ථාවර සම්පත් වගේ ලයබිලිටි එකක්. ඒක වගකීමක්. හොඳයි. අපිට මම හිතන්නේ මීට වඩා අද සාකච්ඡා කරන්න බැරි වෙනවා. අපි තව එක සෙසියක් පවත්වනවා හැබැයි ඊට පස්සේ ඕගොල්ලන්ට තවත් තියෙනවා ලෙසන්ස් වගේක්. දැන් මගේ ප්‍රමාණය මම කරලා තියෙන්නේ. එතකොට අපිට පුළුවන් දැන් අපි මේ කාරණාවල් වලින් පිට සියලුම දේවල් අපිට සාකච්ඡා කරන්න පුළුවන් වෙයි. මම ප්‍රශ්න පත්‍ර ඔක්කොම සාකච්ඡා කරනවා ඊළඟ දවසේදී. හොඳයි එහෙනම් අපි සියලු දෙනාටම ස්තුතියි සජීවව සම්බන්ධ වුණාට. අද දින සඳහා අද අපි එහෙනම් මේක හමාර කරමු. බොහොම ස්තුතියි.